තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු ධම් සභාව දහම් හමුව පවත්වන්නටයි සූදානම. අපි සති දෙකක පමණ කාලයක් මුණ ගැහුනේ නැහැ. අපේ ධම් සභාවට අසනීප තත්ත්වයක් ඉස්මතු වීම නිසා එක්තරා අතකින් අසනීප වීමත් කමටහනක් වගේ කියලා අපිට වැටහෙන්නේ. එකක් තමයි ඒක ලෝක ස්වභාව ධර්මයේ ව්‍යාධි ධර්මතාවයේ. ඒ වගේම මම හිතනවා ධර්ම මාර්ගය යන ඇත්තන්ට ව්‍යාධි නැත්තම් අසනීප තත්ත්වයන්ටපත් වීම තමන්ගේ ගමන කොතෙක් දුර තමන් ඇවිල්ලා තියෙනවද, කොච්චර ඉදිරියට ගමන් කරලා තියෙනවද කියන එක දැක බලා ගන්න හොඳ කණ්ණාඩියක් වගේ. කියන්නේ ඒක කමටහනක් වෙනවා කියලා මගේ හිතේ මට තියෙන අත්දැකීම අනුව ඇත්තටම එහෙම දෙයක් මෙතන තියෙනවා. මේ ධර්මතා ජරා ව්‍යාධි මරණ කියන ධර්මතා ගත්තම අපි කොච්චර දුරට අපේ ධර්ම මාර්ගය තුල ඉදිරියට ගමන් කරලා තියෙනවද කියන කාරණේ තේරුම් ගැනීම සඳහා, අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්මතා අපිට ලොකු ආදාසයක්, අපිව පෙන්නන, අපේ අධ්‍යාත්මික තත්ත්වය පෙන්눔 කරන සාධකයක් බවට පත් වෙනවා. සාමාන්‍ය අයට නම් ලෙඩ රෝග වලටපත් වීම, ජරාවටපත් වීම සහ මරණ ධර්මතාවයට ආසන්න වීම, සමහර විට එය බය තැති ගැනීම සඳහා එහෙම නැත්නම් වෙනත් කෙලෙස් උපද්දා ගැනීම සඳහා, ඉපදීම සඳහා හේතුවක් විය හැකියි. නමුත් මම හිතනවා අපි ධර්ම මාර්ගයේ යන ඇත්ත හැටියට මේවා අපි කොතෙක් දුර මේ ගමන ඇවිල්ලා ඉන්නවද කියන එක අපිටම පෙන්눔 කරන ආදාසයක් නැත්නම් දර්පණයක්, කණ්ණාඩියක් වගේ දෙයක් කියලා මට හිතෙන්නේ. මොකද අපි අසනීප වුණාම එක පැත්තකින් ශරීරය අපිට අවශ්‍ය විදිහට යම් ප්‍රමාණයකට හෝ හසුරවා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා. ඊළඟට අපි කරගෙන ආපු වැඩ කටයුතු බහා තබන්න සිද්ධ වෙනවා. ඒවා නොකර සිටින්න සිද්ධ වෙනවා. සමහර විට අපේ සම්බන්ධතා ඒ විදිහටම පවත්වාගෙන යා නොහැකි වෙනවා. බොහෝ වෙලාවට පුද්ගල සම්බන්ධතා ඒවා අඩාල වෙනවා, අඩපණ වෙනවා. මේ වගේ බොහෝ දේ අත්හිට වෙනවා ඇත්ත වශයෙන්ම ස්වභාවිකව. ඒ නිසා ඒවා තුල අපි කොතෙක් දුරට අපේ මනස පවත්වාගෙන යනවද, කොයි විදිහටද අපි රෝගියෙක් නැත්නම් ව්‍යාධි ධර්මතාවයට ලක් වෙච්ච කෙනෙක් හැටියට අපේ මනස අපි පවත්වාගෙන යන්නේ කෙසේද කියන කාරණේ මම හිතනවා ඒකට කෙනෙක් අසනීප වෙන්නම ඕනේ කියලා. නිරෝගීව ඉන්න කාලය තුල ඒ පරිේශණයට ලක් වෙන්නේ නැහැ කියලා. ඒකට රෝගී වෙන්නම ඕනේ කියලා. ඒ රෝගී බව ඇතුලේ තමයි මේ පරිේශණයට ලක් වෙන්නේ. Taman කොතෙක් දුරට අධ්‍යාත්මිකව මොන විදිහේ තත්වයක පසු වෙනවද කියන. ඒක නිසා ධර්ම මාර්ගයේ යන ඇත්ත හැටියට අපිට අපි අසනීප වීම හෝ අපේ කල්යාණ මිත්‍රයෙක් හෝ ඥාතියෙක් හෝ අසනීප වීම, කවර කෙනෙක් අසනීප වීම වුවත් මම හිතන්නේ අපේ අධ්‍යාත්මික තත්වයේ මැනගන්න, තක්සේරු කරගන්න හොඳ අවස්ථාවක් කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් ඔහොමයි රෝගී සමයක් අපි පහු කරන්නේ. ඒ විදිහට. ඒ අනුව සති දෙකක වගේ කාලයක් අපි මුණ ගැහුනේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ නැවතත් සෞඛ්‍ය තත්ත්වය යහපත් නිසා අපි කල්පනා කරා අපේ දහම් වැඩසටහන, භාවනා පුහුණුව සහ සූත්‍ර ධර්ම සාකච්ඡා මාලාව නැවතත් කරගෙන යන්න. ඉතින් අද අපි අවසාන වශයෙන් සූත්‍ර සාකච්ඡාවයි නතර කරලා තිබුණේ. ඒ අනුව අදත් අපිට යෙදිලා තියෙන්නේ
ධර්ම සාකච්ඡාව සූත්‍ර සාකච්ඡාවයි. පහුගිය අන්තිමට අපි හමු වුණු අවස්ථාවේ සාකච්ඡා දෙකකින් අපි චචක්ක සූත්‍රය සාකච්ඡා කළා අවසන් කළා. ඔබට මතක ඇති. එහි මූලික වශයෙන් මේ ඉන්ද්‍රිය පහ සහ මනස නැත්නම් ඉන්ද්‍රිය 6 තමයි මූලික 6 හැටියට සලකන්නේ. ප්‍රාථමික ධර්මතා 6 හැටියට මූලික ධර්මතා 6 හැටියට සැලකෙන්නේ ඉන්ද්‍රිය 6. ඊළඟට ඒ එකින් එකට තව පහක් එකතු වෙනවා. ඉන්ද්‍රිය ආරම්මණය, ඉන්ද්‍රියට අදාළ අරමුණ. ඊළඟට ඉන්ද්‍රියයි අරමුණයි හමුවීමත් සමග හට ගන්නා වූ විඥානය, චක්කු විඥාන ආදී වශයෙන්. ඊළඟට ඒ තුන එකට ක්‍රියාත්මක වීමෙන් සිද්ධ වෙන චක්කු සම්පස්සය ආදී ඉන්ද්‍රිය බද්ධ වූ සම්පස්සය. පස්ස තුලින් ඇතිවන වේදනාව, වේදනා තුලින් ඇතිවෙන ඇලීම් ගැටීම් මුලාවීම් ස්වභාවය, ඒකට අපි තණ්හා කියන වචනේ භාවිතා කළා. ওই විදිහට මේ ඉන්ද්‍රිය 6ට අදාළ තවත් ධර්මතා 6 බැගින් පෙන්눔 කරා බුදුරජාන් වහන්සේ. ඒක නිසා මේක 6 වරක් 6 කියන තේරුමෙන් චක්ක කියලා තමයි මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ. සංගායනාකාරක මහරහතන් වහන්සේලා ඒට නම තියලා තියෙන්නේ චක්ක කියලා. 6 කියන තේරුම. එතකොට එතෙන්දී අපි අවබෝධ කරගත්තේ ඇත්තටම ධර්මතා. මේ ටික තමයි අපේ ජීවිතය ස්වභාවික සංසිද්ධි ටිකක් අපි තේරුම් ගත්තේ. ඉතින් ওই ස්වභාවික සංසිද්ධි ටික මමත්වයෙන් ගැනීම සහ නොගැනීම කියන දේ තමයි සූත්‍රයේදී අවධාරණය කරන්නේ. යම් කෙනෙක් ওই ස්වභාවික සංසිද්ධි ටික ඔය 36 ධර්මතා හැටියට අවබෝධ කරගෙන ධර්මතා හැටියට පිළි අරගෙන ධර්මතා හැටියටම භාවිත කළොත් එතකොට දුක්ඛ සමුදය වීමක් වෙන්නේ නැහැ. දුක හට ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් ධර්මතා හැටියට බාර නොගෙන ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා ආදී වශයෙන් මමත්වයෙන් අරගෙන Tamanට ඕන හැටියට මෙහෙවන්න හසුරවන්න ගියොත් අනිත්‍ය අනාත්ම ධර්මතාවයට යටත් වූ මේ 36 විසින් ඇති කරන දුක්ඛ දෝමනස්ස ටිකට ඒ පුද්ගලයා ගොදුරු වෙනවා. ඕක තමයි ඔය චචක්ක දේශනාවේ සාරාංශය. එතකොට අපි භාවනාව පැත්තෙන් මේ සූත්‍ර දේශනාව දිහා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපිට හමු වෙන්නේ ධම්මානුපස්සනාව. මෙතන තියෙන්නේ ධර්මතා 36ක්. අපේම ආයතන 6 ස්කන්ධ 5 තමයි මේ විග්‍රහ වෙන්නේ 36 ආකාරයකින්. එතකොට ඒක ඒ විදිහට අවබෝධ කරගත්ත කෙනා දුකෙන් මිදෙනවා. මමත්වයෙන් නොගෙන ධර්මතා හැටියට තේරුම් ගත්ත කෙනා. යම් කෙනෙක් මමත්වයෙන් අරගෙන කටයුතු කළොත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්තොත් මේවා එතෙන්දී මේ පුද්ගලයාට මේ දුක්ඛ දෝමනස්ස ස්වභාවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි චචක්ක දේශනාවේ සමස්ත සාරාංශය. ඒකට අපි පහුගිය සාකච්ඡා දෙකෙන් මේ චචක්ක දේශනාව අපි කතා බහ කළා, පැහැදිලි කළා, නිමාවටපත් කළා. ඊළඟට අද ඉඳලා අපේ අලුත් දේශනාවකට යන්න බලාපොරොත්තු වෙනවා. අපිට යෝජනා කරලා තිබුණ කීප දෙනෙක්ම මේ අලුතෙන් තෝරා ගන්න දේශනා පිළිබඳ ඒ අතර තිබුණා අවිජ්ජා සූත්‍රය පිළිබඳ අදහස. එතකොට නමුත් අවිජ්ජා සූත්‍රය කිව්ව මෙතන තරමක් සංකීර්ණයි. මොකද හේතුව අවිජ්ජා කියන නමින් සූත්‍ර රාශියක් තිබෙනවා. නමුත් අපිට යෝජනා කරලා තිබුණා මේ අවිජ්ජා සූත්‍රය සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා ඊළඟ සාකච්ඡාවලදී.
ඒ අනුව අද අපි මේ අවිජ්ජා සූත්‍ර ගණනාවකින් එකක් තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම අවිජ්ජා සූත්‍ර ගැන යමක් සඳහන් කරන්න ඕනේ. අපි සූත්‍ර පිටකයට ගිහිල්ලා බැලුවොත් අවිජ්ජා 9න් අපිට සූත්‍ර ගණනාවක් හමු වෙනවා. ගණනාවක් මුණ ගැහෙනවා. අපිට එහෙම සූත්‍ර ගණනාවක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. අවිජ්ජා 9. උදාහරණ වශයෙන් සූත්‍ර 6ක් 7ක් වගේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒවයි සාරාංශය ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙන එක සූත්‍රයක් තෝරගන්න. දැන් අපි ගත්තොත් අවිජ්ජා 9න් තියෙන සූත්‍ර අපිට මුණ ගැහෙනවා සංයුත්ත නිකායේ අවිජ්ජා 9 සූත්‍රයක් හමු වෙනවා. එහි අන්තර්ගතය බැලුවොත් බුදුරජාණන් වහන්සේ එතන භික්ෂුවක් අහනවා අවිජ්ජාති බන්තේ උච්චති කතමානුකෝ බන්තේ අවිජ්ජා කිත්තාවතාච අවිද්‍යාගතෝ හෝති කියලා. ස්වාමීනි මේ අවිද්‍යාව කියන්නේ කුමක්ද? අවිද්‍යාවට පැමිණීම අවිද්‍යාවටපත් වීම කියන්නේ කුමක්ද කියලා අහනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරක් දෙන සූත්‍රයක් අපිට හමු වෙනවා. අයිද බික්ඛු අස්සුතවා පුතුජනෝ රූපං නප්පජානාති රූප සමුදයං නප්පජානාති රූප නිරෝධං නප්පජානාති රූප නිරෝධගාමිනීම් පටිපදං නප්පජානාති ආදී වශයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච ධර්මයේ නැත්නම් පංචස්කන්ධය චතුරාර්ය සත්‍ය ක්‍රමයට නොදැනීම අවිජ්ජා හැටියට ඉදිරි දක්වනවා. එතනම යටින් විජ්ජා 9 සූත්‍රයක් තියෙනවා. ඒකෙම අනිත් ප්‍රශ්නය අහන්නේ විජ්ජා කියන්නේ කුමක්ද කියලා. ඒකට පිළිතුර හැටියට දෙන්නේ අර චතුරාර්ය සත්‍ය ක්‍රමයට. ඒ කියන්නේ ධර්මතාවයේ සමුදය, ධර්මතාවයේ නිරෝධය, ධර්මතාවයේ නිරෝධගාමිනී පටිපදාව කියන මේ සතරාකාරයට අනුව මේ සතරාකාරයෙන් පංචස්කන්ධය පිළිබඳ නොදැනීම. පංචස්කන්ධයේ සතරාකාරයට අනුව අවබෝධ කර නොගැනීම අවිද්‍යාව බවත්, එසේ අවබෝධ කර ගැනීම විද්‍යාව බවත් එතෙන්දී පැහැදිලි කරනවා. ඒක සූත්‍රයක් අපිට හමු වෙන ඒ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ පරිපන්නාසකේ ධම්මකතික වර්ගයේ එන සූත්‍රය අපි කතා කළේ. ඊළඟට තවත් සූත්‍ර අපිට හමු වෙනවා. ඒත් සංයුත්ත නිකායට ගිහිල්ලා බැලුවොත් සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ ගිලාන වර්ගයේ අපිට අවිජ්ජා 9 සූත්‍රයක් හම්බ වෙනවා. එතනත් බුදුරජාණන් වහන්සේගෙන් ওই අවිද්‍යාව පිළිබඳ ප්‍රශ්නය විමසනවා. අවිද්‍යාව කතම්පන බන්තේ ඥානතෝ කතම් පස්සතෝ බික්ඛු අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා චක්කුංකෝ බික්ඛවේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ බික්ඛු අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති කියලා. රූපය ආදී වශයෙන් ඒ අනිකුත් ඇස රූපය ආදී වශයෙන් අපි ඔය කතා කරපු චක්කු විඥාන, චක්කු සම්පස්ස, ඊළඟට චක්කු සම්පස්සජා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා වේදනා දක්වා. එතෙන්දී හැබැයි අර අපි චක්ක දේශනාවේදී දැක්කා වගේ තණ්හා කියන එක අරගෙන නැහැ. වේදනා දක්වා අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ওই විදිහට චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය 6ට අදාළව අර එතන 36ක් හමු වෙන්නේ නැහැ 30යි. ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි පස්සයයි වේදනාවයි. 5යි එතන අරගෙන තියෙන්නේ. ඒ 5 අනිත්‍ය ආදී වශයෙන් දැකීම විද්‍යා බවත්, එසේ නොදැකීම අවිද්‍යා බවත් වශයෙන් තමයි ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ දෙවෙනියට උදාහරණ වශයෙන් මම පැහැදිලි කර සූත්‍රය. ඊළඟට තවත් හමු වෙනවා අපිට සූත්‍ර. ඒ කියන්නේ තව අපිට සූත්‍රයක් මුණ ගැහෙනවා. ඒත් සලායතන වර්ගයේමයි සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ජම්බුකාදක සංයුත්තේ අවිජ්ජා 9 සූත්‍රයක් හමු වෙනවා. එතෙන්දිත් එතන
අවිජ්ජා අවිජ්ජාති ආවුසෝ සාරිපුත්ත සරියුත් හාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් හැටියටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. සරියුත් හාමුදුරන් අහන මොකද්ද අවිජ්ජා කියලා කියන්නේ කියලා. ඒකට අර දෙන්නේ පොදුවේ සාමාන්‍යයෙන් ප්‍රකට උත්තරේ. යංකෝ ආවුසෝ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අඥානං අයං උච්චතාවසෝ අවිජ්ජා කියලා. ඒක තමයි හුඟක්ම ප්‍රසිද්ධ පිළිතුර මේ අවිජ්ජා කියන වචනෙට නැත්නම් අවිජ්ජා කියන ස්වභාවය ගැන විවරණය කරන විස්තර කරන ප්‍රසිද්ධ විවරණය වෙන්නේ ඕක තමයි. ඔය විවරණයේ ඇතුලේ ඉඳලා තමයි අනිකුත් විවරණත් ඉදිරිපත් වෙලා තියෙන්නේ අවිජ්ජා පිළිබඳව. ඉතින් එතන මේ විදිහට දේශනා වෙනවා. ඊළඟ තවත් අපිට සූත්‍ර හමු වෙනවා. ඒත් ඔය විදිහටම බැලුවොත් අපිට හුඟක් සූත්‍ර හමු වෙන්නේ සංයුත්ත නිකායේ තමයි. සංයුත්ත නිකායේ මහා වර්ගයේ සත්‍ය සංයුත්තේ ධම්මචක්කප්පවත්තන වර්ගයට ගිහිල්ලා බැලුවොත් ඒත් අපිට මේ විදිහේ සූත්‍රයක් දැක ගන්න පුළුවන් අවිජ්ජා නමින්. එතනත් අවිජ්ජා කියන්නේ කොමක්ද කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේ අර දෙන පිළිතුර ප්‍රසිද්ධ පිළිතුර යංකෝ බික්ඛු දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති බික්ඛු අවිජ්ජා කියලා. ඒක තමයි බුද්ධ දේශනාවේ ඒකම තමයි සරියුත් හාමුදුරුවෝත් අර කලින් මම පැහැදිලි කරපු සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට දෙන්න පිළිතුර වෙන්නේ. ওই විදිහට කොහොම සූත්‍රයක් හමු වෙනවා. ඊළඟට තවත් අපිට හමු වෙනවා. ඒත් අංගුත්තර නිකායට ගියාම අංගුත්තර නිකායේ දසක නිපාත පාළියේ එහි පණ්ණාසක වශයෙන් ගත්තම ဒုတိ ය පණ්ණාසකේ යමක වර්ගයේ අවිජ්ජා නමින් සූත්‍රයක් හමු වෙනවා. ඒක ටිකක් දීර්ඝ සූත්‍රයක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවට ආහාර දක්වනවා. ආහාර කියන්නේ අවිද්‍යාව ඇති වෙන්න උපකාරක වෙන හේතු කාරණා දක්වනවා. ඉතින් මේ හේතු කාරණා අතරේ මේ අවිද්‍යාවට හේතු වෙන කාරණා හැටියට පංච නීවරණ වලට හේතුව ත්‍රිවිධ දුෂ්චරිතයේ බවත් ත්‍රිවිධ දුෂ්චරිතයට හේතුව ඉන්ද්‍රිය සංවරයේ බවත් ඉන්ද්‍රිය සංවරය වෙන්න හේතුව අසති අසම්පජඤ්ඤ බවත් ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ නැතිකම බවත් සති සම්පජඤ්ඤේ නැතිවීමට හේතුව අයෝනිසෝ මනසිකාරයේ බවත් අයෝනිසෝ මනසිකාරයට හේතුව අශ්‍රද්ධාවන්ත බවත් අශ්‍රද්ධාවන්ත භාවයට හේතුව අසද්ධම්ම ශ්‍රවණය කිරීම බවත් අසද්ධම්ම ශ්‍රවණයට හේතුව අසත්පුරුෂ සංසේවනයේ බවත් වශයෙන් එකිනෙකට ප්‍රත්‍ය වෙන ධර්මතා ආහාර වෙන ධර්මතා පිළිවෙලින් දක්වන අවිද්‍යාව ඇතිවීමට ඒ වගේම ඒ සූත්‍රයේම අනිත් පැත්තට විද්‍යා විමුක්තිය සඳහා හේතු වෙන අවිද්‍යාවේ ප්‍රතිවිරුද්ධ ධර්මතාවයේ විද්‍යාවට හේතු වෙන ධර්මතා පෙන්වනවා. ඒකට ආහාර වෙන ධර්මතා නැත්නම් උපකාරී වෙන ධර්මතා පෙන්වනවා. විද්‍යාවට විමුක්තියට හේතු වෙන ධර්මතා හැටියට ආසන්න ධර්මතාවයේ සප්තබොජ්ජංග බවත් සප්තබොජ්ජංග ඇතිවීමට හේතුව සතර සතිපට්ඨාන බවත් සතර සතිපට්ඨානෙ වැඩිවීමට හේතුව ත්‍රිවිධ සුචරිත බවත් ත්‍රිවිධ සුචරිතයට හේතුව ඉන්ද්‍රිය සංවරය බවත් ඉන්ද්‍රිය සංවරයට හේතුව සති සම්පජඤ්ඤේ බවත් සති සම්පජඤ්ඤයට හේතුව යෝනිසෝ මනසිකාර බවත් යෝනිසෝ මනසිකාරයට හේතුව සද්ධා බවත් සද්ධාවට හේතුව සද්ධර්මය ශ්‍රවණය කිරීම බවත් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට හේතුව සත්පුරුෂ ආශ්‍රය බවත් වශයෙන් ওই විදිහට දක්වලා තියෙනවා. එතකොට ඔය වගේ මේ අවිද්‍යා විද්‍යා කියන මේ ධර්මතා දෙක පැහැදිලි කරන සූත්‍ර ගණනාවක් අපිට හමු වෙනවා සූත්‍ර පිටකේ. ඉතින් මේ අවිද්‍යා සූත්‍රය පැහැදිලි කරන්න කියලා කියපු ඒ අපේ කල්යාණ මිත්‍රයා මට එහෙම හවල් සූත්‍රය කියලා මේ කියලා තිබුණේ නැහැ. අවිද්‍යා සූත්‍රය අපේ ධර්ම සාකච්ඡාවේ ඊළඟ සූත්‍රයේ හැටියට ගන්නව නම් හොඳයි කියන යෝජනාව තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් මේ අනුව අපිට මේ අවිද්‍යා සූත්‍ර
සියල්ලම කියවලා බැලුවොත් අපිට සාරාංශ කරලා අරගෙන මෙතනින් අපිට සූත්‍ර කීපයක් එහෙම නැත්නම් එකක් දෙකක් වගේ සාකච්ඡා කරොත් ප්‍රමාණවත් වෙනවා කියලා මම කල්පනා කරා. එතකොට අවිද්‍යා සූත්‍ර වල අවිද්‍යා කියන වචනේට සමස්තයක් හැටියට බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර අපි ඉස්සර වෙලා ගත්තොත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා අවිද්‍යාති බන්තේ උච්චති. ස්වාමීනි අපි අවිද්‍යා කියලා කියනවා. කතමානුකෝ බන්තේ අවිද්‍යා කිත්තාවතාච අවිද්‍යාගතෝ හෝති කියලා. ස්වාමීනි මේ අපි අවිද්‍යා කියලා කියනවා. කුමක්ද අවිද්‍යාව? කොපමණකින් අවිද්‍යාවට පත්වීමක් සිද්ධ වේද කියන ප්‍රශ්නේ. දැන් ඔය ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි විද්‍යා කියන එකේ මූලිකම පැහැදිලි කිරීම වෙන්නේ. එතනින් පස්සේ වික්ෂුන් වහන්සේලා සරියුත් හාමුදුරන්ගෙන් අහන අවස්ථාවකත් උන්වහන්සේ දෙන්නේ ඒ පිළිතුරම තමයි. ඊළඟට ඒ පදනමින් තවත් තැන්වල අවිද්‍යාව තවත් දුරට විස්තර කරනවා. ඒ හැමතැනම තියෙන්නේ ඒ බුද්ධ දේශනාව පදනම් කරගෙන ඉදිරියට ගිය පැහැදිලි කිරීම තමයි. ඒ අනුව අපි ඒ වගේ සූත්‍රයක් මූලික කර ගැනීම වඩා සුදුසුයි කියලා මම කල්පනා කරනවා. මූලික දේශනාව අපි ඉදිරියට ගැනීම වඩා සුදුසුයි කියලා. ඉතින් ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා එවැනි සූත්‍රයකින් පටන් ගන්න මේ අවිද්‍යාව සහ විද්‍යාව කියන මාතෘකාව කතා කරන්නේ. අනිත් එක තමයි අර අන්තිමට මම පැහැදිලි කර සූත්‍රයේ අවිද්‍යාවට ආහාර දක්වන සූත්‍රයේ තියෙන කරුණු වගේ දේවල් මම හිතන්නේ මේ දැනට අපේ මේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ඒ තරම් අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද ඒකේ මුල්ම කාරණේ හැටියට දක්වන්නේ අසත්පුරුෂ සංසේවනයේ, අසත්පුරුෂ ආශ්‍රය, අසත් ධර්මයේ ශ්‍රවණය, අයෝනිසෝ මනසිකාරය ඔය ආදී වශයෙන් කියලා. මොකද දැන් එවැනි තත්වයක් මේ ඉන්න අපි තුල නැහැ. අපි දැන් සද්ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයට ඇවිල්ලා ඒ පිළිවෙලේ අපි හුඟක් දුර ඇවිල්ලා ඉන්නේ. ඒ සූත්‍රයට අනුව බැලුවොත් අපි සත්පුරුෂ ආශ්‍රයයට ඇවිල්ලා දැනට. ඒ වගේම අපි සද්ධර්ම ශ්‍රවණය කරලා ඉන්නේ දැනට. ඒ අනුව අපි ශ්‍රද්ධාවන්ත අය. අපි කවුරුවත් අශ්‍රද්ධාවන්ත අය නෙමෙයි. අශ්‍රද්ධාවන්ත නොවන නිසා කියන්නේ විශේෂයෙන් ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව, සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන නිසා අපේ අයෝනිසෝ මනසිකාර වීමක්, අයෝනිසෝ මනසිකාර කිරීමක් දැනට අපි තුල නැහැ. ඒ වගේම අපි සති සම්පජඤ්ඤ දියුණු කරගත්ත අය. අපි දැනටමත් මහා සතිපට්ඨාන දේශනාව අනුව සිහිනුවන දියුණු කරමින් යන අය නිසා අපි ඒ පියවරට ඇවිල්ලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය අපි තුල ඇතයි කියලා අපිට හිතන්න බෑ. මොකද සති සම්පජඤ්ඤ තියෙන කෙනෙක් ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය සහ මනස ක්‍රියාත්මක කරලා අරමුණු ගත්තට, ඒ කියන්නේ රූප බැලුවට, ශබ්ද ඇහුවට, ගන්ධ රස පහස වින්දට ඒකේ අසංවර භාවයක් පැන නගින්න හේතුවක් නැහැ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ පසින්දුරන් සහ මනස වහලා තියනවා කියන එක නෙමෙයි. ඒ පහෙන් සහ මනසෙන් අදාළ අරමුණු ගන්නවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස විඳිනවා, මනසෙන් කරුණු වටහා ගන්නවා. එතකොට ඒ తත්වය තුල ඉන්ද්‍රිය 6 අසංවර වෙන්න හේතුවක් නැහැ. මොකද ඊට කලින් සති සම්පජඤ්ඤය අපි දිනු කරගෙන තියෙන නිසා. මම හිතනවා මේ අපේ ධම්සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් තුල මේ ලක්ෂණය තියෙනවා කියලා. ඉන්ද්‍රිය අසංවරයක් තියෙන්න බෑ. ඉන්ද්‍රිය සංවරය තියෙනවා. රූප බලද්දී, ශබ්ද අහද්දී, ගඳ රස පහස විඳිද්දී, ඒ වගේම මනසින් කරුණු වටහා ගනිද්දී ඒවයි ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව. ඇලෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම් තමයි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ.
එහෙම වෙන්න ඉඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද සෑහෙන දුරට මේ ධර්ම මාර්ගයේ ගියපු ඇත්ත නිසා ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනෙක්ගේ අතින් ත්‍රිවිධ දුෂ්චරිතය වෙන්න තියෙන ඉඩ ගාක් දුරට අඩුයි. 95%ක්ම 99%ක්ම වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා ත්‍රිවිධ දුෂ්චරිත. ඒ කියන්නේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන තුන සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අවමයි. ඒ අනුව. එතකොට ත්‍රිවිධ දුෂ්චරිත. ඉතින් ওই විදිහට බලපුවාම අපි මේ ධර්ම මාර්ගයේ හුඟක් ඉදිරියට ගියපු ඇත්තෝ නිසා මේ කාරණා මේ අන්තිමට මම දක්වපු අංගුත්තර නිකායේ දසක නිපාතේ ඇතුළත් වෙලා තියෙන අවිජ්ජා සූත්‍රය සාකච්ඡා කිරීම ඒ තරම්ම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. ඒක නිසා මම මේ සූත්‍රය තෝරාගන්නේ නැහැ සාකච්ඡාවට. වඩාත් සුදුසුයි කියලා මම කල්පනා කරනවා බුදුරජාන් වහන්සේ අවිජ්ජා විජ්ජා නමින් දක්වලා තියෙන ප්‍රධාන සූත්‍රය සාකච්ඡාවට ගැනීම. ඒක ඔය අපිට සංයුත්ත නිකායේ හමු වෙන සූත්‍රය. හරියටම මූලාශ්‍රය කිව්වොත් සංයුත්ත නිකාය කියන්නේ සූත්‍ර පිටකේ 3 වෙනි කොටස. එහි සංයුත්ත නිකායත් කොටස් 5කට බෙදලා තියෙනවා. සග්ගාථා වර්ගයේ, නිදාන වර්ගයේ, ඛණ්ඩ වර්ගයේ, සලායතන වර්ගයේ, මහා වර්ගයේ කියලා. එයින් 5 වෙනි කොටස, ඒ කියන්නේ මහා වර්ගයේ. මහා වර්ගයේ නැවත බෙදෙනවා සංයුත්ත නමින්. සාමාන්‍යයෙන් සංයුත්ත 12ක් තියෙනවා. මහා වර්ගයේ. ඒකේ 12 වෙනි සංයුත්තයට ගිහිල්ලා බලපුවාම 12 වෙනි සංයුත්තේ සත්‍ය සංයුත්තේ. එහි වර්ග කිරීම තියෙනවා. වර්ගීකරණේ වග්ග යන නමින්. එහි දෙවනි වර්ගය ධම්මචක්කප්පවත්තන වර්ගය. අන්න එහි ඇතුළත් අවිජ්ජා සූත්‍රයේ තමයි මම මෙතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඉඳන්. ඒකයි. එතකොට අපි තෝරාගන්නේ ඔන්න ඔය සූත්‍රය. දැන් උතන මූලාශ්‍රය පැහැදිලි කරගෙන. හැබැයි මේක කෙටි සූත්‍රයක්. කෙටි සූත්‍රය වුණාට මම හිතනවා අපිට සාකච්ඡාවට වඩා සුදුසු අනිත් එකෙන් අදහස් කරන්නේ අනිත් සූත්‍ර සුදුසු නැහැ කියලා. මෙතනින් මම අදහස් කරේ අපේ මේ ධම්ම මණ්ඩපයේ මේ ධර්ම සාකච්ඡාව තුළ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට වඩාත් සුදුසු සූත්‍රය මේකයි කියලා. ඉතින් ඒ සූත්‍රය අපි තෝරාගෙන අද ඉඳලා මේ අවිජ්ජා විජ්ජා කියන මාතෘකාව ඉදිරියෙන් තියාගෙන මේ සූත්‍රය ඔස්සේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි එහෙමනම් මේ සූත්‍රය ඔස්සේ අද ධර්ම සාකච්ඡාවට යමු. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම. අපි එතකොට අද සිට අද විවාහාර වර්ෂයෙන් ගත්තම 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 15 වෙනිදා සඳුදා දවසක් අපේ සුපුරුදු ධම් සභාව පැවැත්වෙන දවසක්. ඉතින් උදෑසන 5:30 සිට 7:30 වගේ කාලේ අපි ශ්‍රී ලංකාවේ වෙලාවෙන් මේ සඳහා වෙන් කරගෙන තිබෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඇතැම් ඇත්තෝ WhatsApp ආදී මාධ්‍ය වලිනුත් මේ
සාකච්ඡාව සඳහා එකතු වෙනවා. ධම්ම සභාවට එකතු වෙලා ඉන්න සියලුම කල්යාණ මිත්‍රයන් අපි තාම ගෞරවයෙන් පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණන් වහන්සේලා ඇතුළු හැමදෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගනිමින් අපේ මාතෘකාවට අනුව සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. එතකොට අපි සූත්‍රයක් තෝරගත්තා අපිට ඉදිරිපත් කරපු කල්යාණ මිත්‍රයෙක් ඉදිරිපත් කරපු යෝජනාව අනුව. ඒ තමයි මේ අවිජ්ජා සූත්‍රය. එතකොට මේ සූත්‍රයට යොමු වෙලා අපි මෙතෙන් සිට ඉදිරියට සාකච්ඡාව කරගෙන යමු. ඉතින් ධර්ම සාකච්ඡාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණේ හැමදෙනාම දන්නවා. අපේ නිවන් මාගේ ශික්ෂා තුනක් තිබෙනවා ප්‍රඥා සීල සමාධි කියලා. නැත්නම් සීල සමාධි ප්‍රඥා. මේන් ප්‍රඥා ශික්ෂාව වර්ධනය වීම තමයි හුඟක්ම මේ ධර්ම සාකච්ඡා මගින් අපි කරගන්නේ. ඉතින් ඒ සඳහා අපි උපකාරී කරගන්නේ බුද්ධ දේශනා තමයි. අපි දැන් බුද්ධ දේශනා සොයාගන්නේ සූත්‍ර පිටකේ. විනය පිටකේ තියෙන බුද්ධ දේශනා තමයි. සමහර විට අභිධර්ම පිටකේ කියලා හඳුන්වලා තියෙන ඔය ප්‍රකරණ ග්‍රන්ථ ලියනකොටත් ඒව ලියපු ඇත්තෝ හුඟක් දුරට බුද්ධ දේශනා විවරණය කරන්න තමයි එතනත් උත්සාහ කරලා තියෙන්නේ. නමුත් මූලික වශයෙන් අපි බුද්ධ දේශනා සොයාගන්නේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ නිකාය 5ක් වශයෙන් ගොනු කරලා තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවේදී. මහරහතන් වහන්සේලා 509ක් එකතු වෙලා. ඉතින් ඒ එකතුව ඒ ගොනුව ඒ සකස් කිරීම මහරහතන් වහන්සේලාම පාරම්පරිකව නැත්නම් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. ওই විදිහට පවත්වගෙන ආපු බුද්ධ දේශනා මාලාවක් අපිට වර්තමානයේ අපිට තිබෙනවා සංරක්ෂණය වෙලා. එහි මාධ්‍ය පාලි භාෂාව. ඉතින් මේ පාලි භාෂාව අපි හදාarලා තියෙන නිසා අපිට මේ ධර්ම කාරණා අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ වගේම මේවා සිංහලට සහ වෙනත් භාෂාවන් වලටත් පරිවර්තනය වෙලා තියෙන නිසා අපිට කියවා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අපි සූත්‍ර කියවීමෙන් සූත්‍ර සාකච්ඡා කිරීමෙන් සුතමේ ඥානයක් අපිට ලැබෙනවා. මේ ධර්ම ප්‍රතිපදාව මේ ආර්ය ප්‍රතිපදාව නිවෙන මඟ පිළිබඳ සුතමේ ඥානයක් අපි ලබා ගන්නවා. ඒ සුතමේ ඥානය අපි විවේකීව සංසුන්ව tempatව ඉඳගෙන චින්තාමේ ඥානයක් බවට පරිවර්තනය කරගන්න ඕන. ඒක කරන්නේ අපි තවදුරටත් ධර්මයට විනයට අනුව මේවා ගලපා බැලීමයි. ධර්මයේ කිව්වේ එතන ලෝක ස්වභාව ධර්මයට අනුව ගලපලා බලන. විනය කියන්නේ විශ්ව විනය. විශ්ව ආචාර ධර්ම එක ගලපලා බලනවා. මේවා කොච්චර ගැලපෙනවද නැද්ද කියලා. එහෙම ගලපලා බලපුවම අපිට තේරෙනවා මේක විශ්ව ධර්මතා එක්ක ගැලපෙනවා. මේක විශ්ව ධර්මතා වලට පටහැනි. එතකොට ගැලපෙන දේ අපි ගන්නවා. නොගැලපෙන දේ අපි බැහැර කරනවා. ඒ විදිහට. ඊළඟට විශ්ව ආචාර ධර්මات එක්ක අපි ගලපලා බලනවා. ඒක තමයි විනය කියලා කියන්නේ විශ්ව ආචාර ධර්ම වලට. ඒකත් එක්කත් අපි ගලපලා බලනවා. ඒ ගලපලා බලපුවාම එතෙන්දිත් අපිට ගැලපීම නොගැලපීම කරගන්න පුළුවන්. මේක විශ්ව ආචාර ධර්මات එක්ක ගැලපෙනවා මේ කාරණේ. මේක පටහැනි කියලා. ඒතකොට මේ පටහැනි එක අපි වැත්තකට දානවා. ගැලපෙන එක ගන්න. එහෙමයි බුදුරජාන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එන ශ්‍රාවකයන්ට ධර්මයේ විනය දෙක තෝරගන්න මඟ පෙන්වලා තියෙනවා. සුත්තේයෝ තාරේ තබ්බං විනී සන්දස්සේ තබ්බං කියලා ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. ඒක තමයි අපි චින්තාමය ඥානයේ තුලින් කරන්නේ. චින්තාමය ඥානය කියලා කියන්නේ යම්කිසි විධිමත් වැඩක්. නිකන් විකාර දේවල් හිත ඉන්න එක නෙවෙයි චින්තාමය ඥානය කියලා කියන්නේ. අවබෝධ කරගත් ධර්මය සුතමේ වශයෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් දේශනා වශයෙන් අහලා හෝ සූත්‍ර දේශනාවක් කියවලා හෝ ධර්ම සාකච්ඡාවකින් ඉස්මතු කරගත්ත ධර්ම කාරණා හෝ අර විදිහට ගලපා බැලීම තමයි චින්තාමය ඥානෙදි කරන්නේ. ඉතින් එතෙන්දී ආපහු අපිට ධර්මයේ විනය පිළිබඳ අවබෝධය දැනුම අවශ්‍යයි.
ඔය ගලපා බැලීම තනිවම පුද්ගලයෙකුට හැටියට කරන්නත් පුළුවන්. අපි මේ කරන්න වගේ සාමූහිකව පිරිසක් හැටියට එකතු වෙලා ඒ විදිහට කරන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ ගලපා බලපුවම අපිටම වැටහෙනවා මේක ධර්මයේ සහ විනය එක්ක ගැලපෙනවා කියලා. ගැලපෙනවා නම් ඒක අපි බාර ගන්නවා. නොගැලපෙන එක අපි බැහැර කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පාපය අකුසලය ධර්මයේ සහ විනය එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක දුක හදන. ඒක නිසා අපි ඒක පැත්තකට කරනවා. පින කුසලය ධර්මයේ එක්ක ගැලපෙනවා. විශ්වාචාර ධර්මات එක්කත් ගැලපෙනවා. විශ්ව ධර්මතාවය එක්කත් ගැලපෙනවා. ගැලපෙන නිසා අපි පින කුසලයේ ගන්න. ඒකෙන් දුක්ඛ නිරෝධය වෙනවා. ඒක නිසා ඒක ගන්නවා, ඒක වඩනවා, ඒක භාවිතා කරනවා. ඒක පුරුදු පුහුණු වෙනවා. එහෙමයි ක්‍රමය. ඒක තමයි චින්තාමය වශයෙන් අපි තෝරා ගැනීම. ඊළඟ පියවර භාවනාමය ඥානය. අපි අර තෝරගත් එක බැහැර කරපු එක ඒකේ භාවිතා කරන්න දෙයක් නැහැ. පව අකුසලයේ ඒක අපි අතහැරලා දැම්මා. අපි තෝරගත්තනේ පින කුසලයේ කියලා දෙයක්. අන්න ඒක අපි භාවිතා කරනවා. මේ භාවනාවේ කෙරෙන්නේ ඔන්න ඔය වැඩේ. භාවනාවේදී කෙරෙන්නේ අපි තෝරාගත්ත පින කුසලය භාවිතා කර බැලීම. භාවිතා කිරීමේදී අපිට ඔන්න අත්දැකීමට හසු වෙනවා. එක් පැත්තකින් මේ අපි තෝරාගත්ත ධර්මයේ සහ විනය නැත්නම් ඒ ධර්ම කොටස හරි කියන එක අපිට ඔප්පු වෙනවා. අනිත් පැත්තෙන් තව දෙයක් වෙනවා. ඒ තමයි ඒක භාවිත කිරීමෙන් පුද්ගලයා මේ දුකින් මිදෙනවා. දුකින් මිදීමම තමයි මේක හරි කියලා ඔප්පු වීම. හරි කියලා ධර්මයේ සහ විනය හරි කියලා අපිට ඔප්පු වෙන්නේ අපි දුකින් මිදීමෙන්මයි. දුකින් මිදෙනවා නම් තමයි ඒක හරි ධර්මය. හරි විනය. තවත් දුකට පීඩාවට වෙහෙසට ක්ලේශයට යනවනම් එක්කෝ එතන ධර්මයේ වරද්දා ගැනීමක් තියෙන, එහෙම නැත්නම් භාවිතයේ වැරද්දක් තියෙන. ඒකයි තියෙන්නේ. ඒ විදිහට අපිට භාවනාමය ඥානයේ ඇතුලේ අපි අනුගමනය කරන ධර්මයේ විනය තවදුරටත් නිවැරදිද කියන කාරණේ සහ දුක ඇතිවීම දුකින් මිදීම කියන දෙක අපිට ඔප්පු වෙනවා. අපි ඔප්පු වෙනවා කියන එක පාලි භාෂාවෙන් කියන්නේ සච්චිකරණය, සාක්ෂාත්කරණය කියලා. ඒකද කියන්නේ. සාක්ෂාත්කරණය. සච්චිකතං, සච්චිකාතබ්බ ධම්ම. ධර්මයේ සාක්ෂාත් කළ යුතුයි කියන එකයි. කොහොමයි මේ ධර්ම ප්‍රතිපදාව? සුතමේ, චින්තාමේ, භාවනාමේ වශයෙන් ඉදිරියට යනවා. ඉදිරියට ගියාම අපිට මේක හරියටම හර කොටස අල්ල ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. ඒ අන්තිමට එහෙම ගිහිල්ලා බලපුවාම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ දේශනාවේ ඇත්තටම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විශ්ව සත්‍ය. විශ්ව සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන. ඒක අපි විශ්ව සත්‍ය අපි අවබෝධ කරගන්න. අනිත් පැත්තෙන් දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා දීලා තියෙන විශ්ව ආචාර ධර්ම පද්ධතිය. තමාට අයහපතක් නොවන, අනිකාට අයහපතක් නොවන, ගහකොළට සතා සීපාවට වත් අයහපතක් නොවන කරුණාව සහ මෛත්‍රිය, ප්‍රඥා, කරුණා, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මූලික ගුණාංග මත පදනම් වුණු විශ්වාචාර ධර්ම පද්ධතියක් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. අන්න ඒක අල්ල ගන්නවා අපි. ඔය දෙක විතරයි තියෙන්නේ බුදුදහම. ඔය අනිත් බුදුදහම කියලා කරන කියන වැඩ, ඔය නටන දඟලන දැඟලිලි, උඩ පැනිලි, කේක දේවල්, ඒව එකක්වත් බුදුදහමට අයිති නෑ. නමුත් ඉතින් මේක අහුව වෙනකන් අනිත් ඒවා කොඩි අදිනෝ, ස්පීකර් බඳිනෝ, දඟලනෝ, පෙරහැර කරනෝ, ඕවා කරනවා. නමුත් ඒ කිසිවක් බුදුදහමට අදාළ නැහැ, අයිති නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ ඒ කිසි දෙයක්. මේක අල්ලගන්න බැරි වෙච්ච අය තමයි මේ දඟලන දැඟලිල්ල දඟලන්නේ. ඉතින් එහෙම දඟලලා අන්තිමට ආපහු දුකට වැටිලා කියනවා අපිට මේ ධහමෙන් වැඩක් ගන්න බැරි වුණා. අපිට ධහම තේරෙන්නේ නැහැ. හරි අපිට පින් මදි වෙන්නේ නැති. ඒකයි තවම සංසාරේ කියලා සින්දුත් කියන. ඔහොම මට්ටමක් යනවා. මේ අපි කතා කරන්නේ මේ අපේ බෞද්ධ සමාජය ඇතුළෙමයි. ඒ නිසා අපිට අවසාන වශයෙන් බුදුදහමේ අල්ලගන්න තියෙන්නේ ඔච්චරයි. දෙකයි තියෙන්නේ. ඒ විශ්ව සත්‍ය සහ විශ්වාචාර ධර්ම පද්ධතිය. ඒක අල්ලගත්ත කෙනා, ඒක භාවිතා කරන කෙනා, ඒක භාවිතා කරන්න හුරු පුරුදු වෙච්ච කෙනා නිවෙනවා. නිවීමට සැනසීමටපත් වෙනවා. එතකොට අපේ මේ ධර්ම සාකච්ඡාවේ භාවනා පුහුණු ඉලක්කය ඔන්නෝයි නිවීම සැනසීම. හොඳයි. අපි ඔහොම ওই කාරණා ටික ඔහොම තියාගෙන අපි මේ තෝරාගත්ත සූත්‍රයට යමු. සූත්‍රය මම හිතන්නේ හැමෝටම දැක ගන්න කියලා මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට ඔබට ඒක දැක ගන්න පුළුවන් වේවි. බොහොම කෙටි සූත්‍රයක්. අවිද්‍යා සූත්‍රය. අපි තෝරාගත්තේ මෙතනින් මම පෙන්නන වම් පැත්තෙන්. වම් පැත්ත තීරුව ඔබට පේනවා මේ සූත්‍ර පිටකයේ අපි දිගහැරිලා තියෙන්නේ මේ සංයුත්ත නිකාය. දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය මේ තුන්වෙනි කොටස සංයුත්ත නිකාය දිගහැරිලා තියෙන්නේ. එහි වර්ග ටික පහලට ඔබට පේනවා. සගාතා වර්ගේ, නිදාන වර්ගේ, කන්ද වර්ගේ, සලායතන වර්ගේ, මහා වර්ගේ. මේ මහා වර්ගයේ දිගහැරිච්ච බව පේනවා පහලට. මහා වර්ගයේ වර්ග 12ක් පෙන්නනවා මෙහෙම පහලට. 12 වෙනි වර්ගයේ දිගහැරිලා තියෙනවානේ. 12 වෙනි වර්ගයේ මෙන්න මේ පළවෙනි එක සමාධි වර්ගයේ, දෙවෙනි 12 වෙනි සංයුත්තේ වර්ග දෙකෙන් මේ ධම්මචක්කපවත්තන වර්ගයේ දිගහැරිලා තියෙනවා. එහි සූත්‍ර පිළිවෙලින් ගිහිල්ලා බැලුවොත් 7 වෙනි සූත්‍රයේ හැටියට මේ කෙටි සූත්‍රය සඳහන් වෙන්නේ අවිජ්ජා සූත්‍රය. එතකොට දැන් සූත්‍රේ බොහොම කෙටි එකක්. මොකද මේ සංයුත්ත නිකායේ මේවා කෙටි කරලා තියෙන්නේ මේවයින් නිදාන, ඒ කියන්නේ කවුද කාටද කොහේදීද ඒවා වැඩි විස්තර නැහැ. පටන් ගන්න සූත්‍රයේ අතකෝ අඤ්ඤතරෝ බික්ඛු යේන භගවා තේන උපසංකමිත්තා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. අඤ්ඤතරෝ කියන්නේ එක්තරා. දැන් අපේ ධර්මයේ හුඟක් ඉස්සරහට යනකොට පුද්ගලයන්ගේ නම් පවා අතහැරලා දානවා. මොකද ඒවා වැදගත් නැහැ. නැත්තම් සමහර වෙලාවට මේ එක එක්කෙන අහපු භික්ෂුවගේ නම ඒ තරාතිරම ඒව පවා සමහර වෙලාවට දක්වලා තියෙනවා. දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සූත්‍රවලදී එහෙම අඤ්ඤතරෝ වෙනකොට ධර්මයේදී අපි හුඟක් අඤ්ඤතරයක් වුණොත් හුඟක්ම හොඳයි. අපි අඤ්ඤතරයක් වෙනවා කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හුඟක් ඉස්සරහට යනවා කියලායි. ඉස්සරහට ගියපු කෙනෙක් වෙනවා. අඤ්ඤතරයක් කියලා කියන්නේ එක්තරා පුද්ගලයෙක් කියන එකයි. අනන්‍යතා හුඟක් අතහැරලා දාපු කියන එකයි. අනන්‍යතා අතහැරලා දාපුවම තමයි අඤ්ඤතරයක් වෙන්නේ. එක්තරා පුද්ගලයෙක්. ඔය පුද්ගලයෝ අතරේ එක්තරා කෙනෙක් විතරයි. Taman සුවිශේෂ නැහැ. ඒ සුවිශේෂ වෙන්නෙම කෙලෙස් තියෙනකොට තමයි. කෙලෙස් වලින් තමයි අපි විශේෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න, විශේෂත්වයක් ඇති කරගන්න, විශේෂ නමක්, විශේෂ තත්වයක්, ප්‍රසිද්ධියක් ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඔය ඉස්සරහට යනකොට ධර්ම සූත්‍රවලදී මහරහතන් වහන්සේලා ඒ ගුණයක් සූත්‍ර දේශනාවලට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ අඤ්ඤතරෝ බික්ඛු එක්තරා භික්ෂුවක් කවුරු හරි වේවා අපිට වැදගත් නැහැ මේ භික්ෂුව. ඔහුගේ ප්‍රශ්නය තමයි වැදගත් වෙන්නේ. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුව අවිජ්ජාති බන්තේ වුච්චති. ස්වාමීනි මේ අවිජ්ජා කියලා කියනවා කතමානුකෝ බන්තේ අවිජ්ජා. මොකද්ද ස්වාමීනි මේ කොපමණකින් අවිද්‍යාව වෙයිද? කිත්තාවත අවිජ්ජාගතෝ හෝති. කොපමණකින් අවිද්‍යාවටපත් වීම කියන මේ දේ සිද්ධ වෙනවද කියලා. කොහොම අහනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර.
ඊට යටින් දැක්වෙන්නේ පිළිතුර යංකෝ එක්කු දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤානං අයං උච්චති බික්ඛු අවිජ්ජා එත්තාවතාච අවිජ්ජාගතෝ හෝති. උපමනකින් අවිද්‍යාවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ දුකට හේතුව දුකින් මිදීමේ මඟ කියන මේ හතර දන්නේ නැත්නම් අවබෝධ කරගෙන නැත්නම් එත්තාවතා මේ පමණකින් අවිද්‍යාවගතෝ හෝති. අයං උච්චති බික්ඛු අවිජ්ජා මේක තමයි අවිද්‍යාව. මේ පමණකින් අවිද්‍යාවටපත් වීමක් සිද්ධ වෙනවා කියලා ඔය උත්තරේ දීලා අර බුදුරජාන් වහන්සේගේ අවවාදයත් ඒ සූත්‍රයේ අග තියෙනවා. තස්මාතිහ බික්ඛු ඒක නිසා ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ ඉදං දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීයෝ ඉදං දුක්ඛ නිරෝධෝති යෝගෝ කරණීයෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ කියලා. අපිට දෙන අවවාදයේ බුදුරජාණන් වහන්සේ අනේක මේ හතර දුකට හේතුවත් දුකින් මිදීමත් මිදීමේ මගත් නොදැනීම අවිද්‍යාවයි. ඒක නිසා තස්මාතිය. ඒක නිසා මෙහිලා දුක යනු කුමක්දයි අවබෝධ කරගන්නට යෝගෝ කරණීයෝ. යෝග කියන්නේ ප්‍රයත්න කිරීම, උත්සාහ කිරීම, යෙදීම, ඒක අවබෝධ කරගන්න උත්සාහ කිරීම කියන එක යෝගෝ කියලා කියන්නේ. ඒක යෙදෙනවා කියන එක අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය යෙදෙනවා කියන එක. යෝගෝ කරණීයෝ. උත්සාහ කරනවා. එතකොට ඒ විදිහට දුකට හේතුව කුමක්දයි අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. යෝගෝ කරණීයෝ. දුකින් මිදීම කුමක්දයි තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. දුකින් මිදීමේ මඟ තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඕක තමයි සූත්‍රය. ඔච්චරයි සූත්‍රය ඉතින්. ඒකයි. ඉතින් එතනම තියෙන අනිත් සූත්‍රයත් ඒකම අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත් ඒ බොහොම කෙටි සූත්‍රයකට යටින් තියෙන විඥා සූත්‍රය කියලා. අඤ්ඤතරෝ බික්ඛු යේන භගවා අර විදියටම විඥා විඥාති බන්තේ උච්චති කතමානුකෝ බන්තේ විඥා කිත්තාවතා විඥාගතෝ හෝති. විද්‍යා කියලා කියන්නේ මොකක්ද එතකොට? ඉතින් ඔක නොකියුවත් දැන් අර මුල් පැහැදිලි කිරීම අනුව පැහැදිලි. නමුත් ඒක ඒ ප්‍රශ්නෙත් අහලා තියෙන උත්තරේ දීලා තියෙනවා. යංකෝ බික්ඛු දුක්ඛේ ඥානං අතන කිව්වේ දුක්ඛේ අඥානන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං. ඥානං කියන්නේ මෙතන ඒ අවබෝධය කියන එක. අඥානං කියන්නේ අනවබෝධය කියන එකයි. ඒක තමයි විද්‍යා. මේ චතු සත්‍ය මේ කාරණා හතර පිළිබඳ ඥානය. ittavataච විද්‍යාගතෝ හෝති. මේ පමණකින් විද්‍යාවට පැමිණීම නැත්තම් නිවන් සාක්ෂාත් කළ යුත්තේකට තිබිය යුතු අවබෝධය. මෙතන විද්‍යාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ ලෝකයේ තියෙන තරම් දේවල් දැනගන්නවා කියන එක නෙමෙයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේත් ලෝකයේ තියෙන තරම් දේවල් පිළිබඳ අවබෝධය නැහැ කියන එක නෙමෙයි. මේක හරියට විෂයගතව ඉලක්කගතව අපි විද්‍යාව සහ විද්‍යාව තේරුම් ගන්න ඕන. දැන් අවිද්‍යාව කියන එකට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් අර්ථය නොදැනීම අනවබෝධයනේ. එතකොට අපි නොදන්න දේවල් අවබෝධ නැති දේවල් ඕනතරම් තියෙනවා. ඒ ලෝකයේ තියෙන තරම් දේවල් පිළිබඳව නොදන්නාකම අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව කියන්නේ නිවන සාක්ෂාත් කිරීමට යොමු වුණු පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් ඊට අදාළව දැනගත යුතු දේ දන්නේ නැත්තම් අන්න ඒකයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකයි මෙතන හරියටම සීමා කරලා දක්වන්නේ මේ හතර ගැන විතරයි කතාව. මේ හතර ගැන දන්නේ නැත්තම් අවිද්‍යාව. මේ හතර ගැන දන්නව නම් විද්‍යාව. මේ හතර ගැන දන්න කෙනා තමයි නිර්වාණය සාක්ෂාත් කරන්න
නැත්නම් අපේ ධහමේ කියන පරමාර්ථය සාධනය කරගන්න අවශ්‍ය දැනුම තියෙන පුද්ගලයා හැටියට සලකන්නේ. එතකොට ඒ දැනුම ඇත්නම් තමයි පුද්ගලයාට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට හරි පැහැදිලි මේක. මේ අවිද්‍යාව කියන්නේ විද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ වටපිටාවේ තියෙන ලෝකේ තියෙන තරම් වැල්වට අරන් ලෞකික දේවල් පිළිබඳ දැනුම නෙවෙයි. අවබෝධය නෙවෙයි අදහස් කරන්නේ. ඒකයි. එතකොට ඔය ඕනෝකයි පිළිතුර විද්‍යා කියන්නේ ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන. ඉතින් එතනත් අර විදිහටම කියන ඒක නිසා උත්සාහ කරන තස්මාතිහ බික්කෝ ඉදන් දුක්ඛන්ති යෝගී කරණීයෝ. අර මුලින් දීපු අවවාදෙමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යෝගෝ කරණීයෝ. උත්සාහ කරන්න. යෝගෝ කරණීයෝ. ඒක යෙදෙන්න කියලා. ඉතින් ඕක තමයි අපිට මේ අවිද්‍යා පැහැදිලි කරන සූත්‍ර මාලාවෙම කේන්ද්‍රීය ප්‍රධාන සූත්‍රය වෙන්නේ ওই සූත්‍රය. ඉතින් ඔය ඔස්සේ අපි ටිකක් සාකච්ඡා කරමු. එතකොට අපිට යෝගෝ කරණීයෝ මෙතන අපිට අවවාදයක් ලැබෙනවනේ බුදුරජාණන් වහන්සේගෙන්. උත්සාහ කරන්න කියනවා මේ හතර අවබෝධ කරගන්න. දැනට අපි ඔය හතර පිළිබඳ සාමාන්‍ය දැනුමක් තියෙනවා. හතර කියන්න පුළුවන් හුව දෙනකොට. චතුසත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හතර කියන්න පුළුවන්. ඒකත් සමහර වෙලාවට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා ඔහොම කියවන සිරිතක් තියෙනවා. දුක්ඛං අරිය සත්‍යං, දුක්ඛ සමුදයං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය අරිය සත්‍යං කිව්වොත් වඩා පරිපූර්ණයි ඒක. එතකොට දැන් අපි ওই එකින් එක ওই විස්තර තියෙන තැන් අපි දන්නවා. සත්‍ය විභංග, මහා සතිපට්ඨාන වගේ දේශනාවල ඕවා චතුසත්‍ය දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. අපි මේ විස්තර වලට යා යුතු නැහැ මෙතෙන්දී. මේ විස්තර අපි දැනට දන්නවා. කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා ඔන්න දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේම වෙනත් තැන්වල. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ, පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, ඉදං උච්චති බික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මොහොම විස්තර කරලා තියෙනවා. ඕවා දැන් අපි අහලා තියෙනවා හොඳට. දැන් මෙතෙන්දි කියන්නේ යෝගෝ කරණීයෝනේ. එතකොට මේක තමා තුලින් දැක ගන්න උත්සාහ කිරීම. ඔය විස්තර දැන් අපි දන්නවා. දුක්ඛාරය සත්‍ය පිළිබඳ විස්තර අපි දන්නවා. උත්සාහ කළ යුත්තේ ඒ දේ අපි තුලින් දැක ගන්නට උත්සාහ කිරීම. ඒකයි. ඉතින් පළවෙනි ආර්ය සත්‍යයට ගියොත් මේ දුක්ඛ කියන ස්වභාවය අපි අප තුලින් දැක ගන්න උත්සාහ කරන්න ඕන. දුක්ඛ කියන ස්වභාවය දැන් අපි දන්නවා. කාය සම්පස්සජං අසාතං වේදිතං, මනෝ සම්පස්සජං අසාතං වේදිතං. ඒ වගේ ස්වභාවයන් දෙකක් මූලික වශයෙන් දුක්ඛ කියන ස්වභාවය තිපෙන්නන්න පුළුවන්. වඩා ප්‍රකට එක මේ කාය සම්පස්සජං අසාතං වේදිතං කියන්නේ. කාය කියන්නේ මේ ශරීරයට සම්පස්සජං යම් යම් දේ ස්පර්ශ වීමෙන්, හමු වීමෙන්, හැපීමෙන් ඇති වෙන යම් යම් දුෂ්කරතා. ඒක අපිට අපි තුලින් අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. එහෙම දැක්කොත් තමයි මේ දුක්ඛ ස්වභාවය ඥානනය කරගන්න යෝග කරනවා කියලා කියන්නේ. උත්සාහ කරනවා කියලා කියන්නේ. එතන ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝනේ බුද්ධාවාදේ. ඒක මේ තර්ක විතර්ක වලට යන්න, එහෙම සාකච්ඡා වලට යනවට වඩා තමන්ගේ ශරීරය පදනම් කරගෙන
කාය සම්පස්සජං මේ ශරීරය පදනම් කරගෙන ඇති වෙන දෙයක් මූලික වශයෙන් මේ කායට අපිට දැනෙනවා යම් යම් දුෂ්කරතා අපහසුතා. එතකොට ඒවා දැනෙන අවස්ථාවේ ඒවට අවදි වීම. අවදි වෙලා ඒක ධර්මතාවයක් හැටියට අවබෝධ කර ගැනීම. හේතුඵල වශයෙන් ඒක අවබෝධ කරගන්න. දැන් අපි උදාහරණ වශයෙන් ගත්තම සරල දේවල් වලින් පටන් ගත්තොත් අභ්‍යන්තරිකම දේවල් වලින් කතා කරොත් ඇතුළතින්ම ශරීරයේ තුලින්ම ඉස්මතු වෙලා එන දේවල් මේ බඩගින්න මේ පිපාසය නිදිමත ඔය වගේ සරල දේවල් ගමු. දැන් මෙහිම දෙයක් ආවම ඒක සුකරද දුෂ්කරද කියලා මදක් අවදිමත් වෙලා බලන්න. ඒ ධර්මතාවයට අවදි වෙන්න. ඒකයි තියෙන්නේ. දැන් මේක කවුරුවත් කරනව නෙවෙයිනේ. වෙන කෙනෙක් අපිට කරනව නෙවෙයිනේ. දැන් ඔය දුක්ඛ සාකච්ඡා දුක්ඛ පිළිබඳ සාකච්ඡා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අපිට හමු වෙනවා. එක තැනක අචේල කස්සප කියන කෙනෙක් එක්ක බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. එතෙන්දී අහනවා කින්නකෝ භෝගෝතම සයන්කතං දුක්ඛං. ගෞතමයන් වහන්සේ මේ මොකද කියන්නේ? මේක මේ සයන්කතද? දුක්ඛ කියන ස්වභාවය සයන්කත කියන්නේ මේ තමන්ම මේක හදා ගන්නවද කියලා යහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී උත්තර දෙන්නේ මායේවං කස්සප. එහෙම කියන්න එපා මේ. තමන්ම මේක හදා ගන්නවයි කියලා කියන්න එපා. එහෙනම් තේනහි භෝගෝතම පරංගතං දුක්ඛං. එහෙනම් මේක වෙන කෙනෙක් හදලා අපිට පටවනවද? ඒකත් කියනවා මායේවං. එහෙම කියන්න එපා. එහෙම කියන්නත් එපා. ඉතින් එහෙම කියන්න එපා කියලා කියන්නේ එහෙම ප්‍රකාශනයේ අසම්පූර්ණ. ඒක නිකන් හරි ප්‍රකාශනයක් නෙවෙයි. සයන්කතං කිව්වත් ඒක හරි ප්‍රකාශනයක් නෙවෙයි. හරි ප්‍රකාශනයක් නෙවෙයි. හරි ධර්මතාවට විරුද්ධයි. ධර්මතාවට විරුද්ධ. ඒකයි මායවං කියන්නේ එහෙම කියන්න එපා. ඒක අසම්පූර්ණ ප්‍රකාශනයක් කියලා. ඊළඟට දෙක මිශ්‍ර කරලා අහනවා තේනහි භෝගෝතම සයන්කතං පරංකතං දුක්ඛ. එන ඔය දෙකමද? ඒත් බුදුරජාණන් වහන්සේ කියන එහෙම කියන්නත් එපා. එතකොටත් ඒක අසම්පූර්ණයි. ඊට පස්සේ හතරවෙනියට අහන එහෙමනම් මේ අදිච්ච සමුප්පන්නං දුක්ඛ. මේක මේ කිසිම හේතුවක් නැතුව නිකන් ඉබේ නිකන් අහේතුකව වෙනවද කියලා. එහෙමත් කියන්න එපා කියලා. ඊට පස්සේ අචේල කස්සප අහන එහෙනම් දුක කියලා එකක් නැද්ද කියලා. නිකන් කේන්ති ගිහිල්ලා වගේ. බුදුරජාණන් වහන්සේ බොහොම සංසුන්ව කියන ඇයි නැත්තේ දුක කියලා එකක් තියෙනවා. එහෙම එකක් තියෙනව නැත්තේ නෑ තියෙනවා. ඊට පස්සේ අහන ඉතින් එහෙනම් මේක හරි පුදුම කතාවක් නේ තමුන්නාන්සේ මේ මම මේක සයන්කතද කියලා ඇහුවා. එහෙම කියන්නත් එපා කියන පරංකතද කියලා ඇහුවා. එහෙම කියන්නත් එපා කියනවා. එහෙනම් සයන්කත පරංකත දෙකමද? එහෙම කියන්නත් එපා කියනවා. මේක අදිච්ච සමුප්පන්නද කියලා ඇහුවා. එහෙමත් එපා කියනවා. දුක කියලා එකක් එහෙනම් නැද්ද කියලා අහපුවාම එහෙමත් නෑ දුක කියලා එකක් තියෙනවා කියලා කියන මේක හරි අපැහැදිලි උත්තරයක් නේ. තමුන්නාන්සේගේ ප්‍රකාශනයේ හරි අපැහැදිලි මට නම් අපැහැදිලි කියලා. තෙන්දි බුදුරජාණන් වහන්සේ කියනවා නෑ කස්සප දුක පටිච්ච සමුප්පන්න. ඒකට අදාළ හේතුව ඇති කල්හි ඇත. දුෂ්කරතාවයේ දුක කියනකට හේතුව ඇති කල්හි ඒ දුක තියෙනවා ඇති. හේතුව නැති කල්ලි නැහැ. ීමස්මින් සති ඉදං හෝති. ඒකනේ පටිච්ච සමුප්පාද න්‍යාය. මේ දුකට හේතුව ඇති කල්ලි දුක තියෙනවා. අනිත් පැත්තට ීමස්මින් අසති ඉදං නහෝති. ඒකට හේතු නැති කල්ලි ඒක හේතුව නැහැ. ඒ විදිහට. එතකොට ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ දුක අපි තුලින්ම දකින්න ඕනේ. එතකොට දැන් මේකට හේතු ඇති කල්ලි ඇත. අපි කතා කරගෙන ආවේ කාය සම්පස්සජං අසාතං වේදිතං කියන එකනේ. ශරීරයේ තුලින්ම ඉස්මතු වෙලා එන
ඒක මම කරනවා මේ බඩගින්න, සාපිපාසය, නිදිමත, මල මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය වගේ ටිකක් මම මේ උදාහරණ වශයෙන් මූලික වශයෙන් ගත්තේ. ඔයිට වැඩි සංකීර්ණ දේවල් පසුවට කතා කරමු. එතකොට ඒවා මේ සයන්කත පරංකත කතාවකට වැටෙන්නේ නැහැ පැහැදිලිව. මම කරනවා අනුන් කරනවායි කියලා එකක් නැහැනේ. එතකොට අර පටිච්ච සමුප්පන්න. ඒකට අදාළ හේතු ඇතිගල්ලි ඒ ඵලය ඇත. නේ? අපි ආහාර වශයෙන් ගත්ත සතර මහා භූත ටික දි รา පත් වෙලා ජීර්ණේ වෙලා ඒක විසින් ශරීරයේ සකස් කරපු ශක්තියත් ඒකත් ගෙවිලා ගියාම ඔන්න අපිට ආපහු බඩගින්න කියලා එකක් දැනෙනවා. ක්ලාන්ත ගතිය කියලා එකක් දැනෙනවා. වෙහෙස කියලා එකක් දැනෙනවා. පණ නැතිකම කියලා එකක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය පටිච්ච සමුප්පන්න ධර්මතාවක් හැටියට හේතුඵල ධර්මතාවයක් හැටියට අපි අවබෝධ කරගත්තොත් තමයි දුක්ඛේ ඥානං. අර යෝගෝ කරණීයෝ උත්සාහ කිරීමක් වෙන්නේ. එහෙම නැතුව අර සයන්කත පැත්තට දාලා පරංකත පැත්තට දාලා සයන්කත පරංකත පැත්තට දාලා එහෙම නැත්නම් අදිච්ච සමුප්පන්න පැත්තට දාලා මමත්වයෙන් හෝ පරත්වයෙන් හෝ මමත්ව පරත්ව ස්වභාවයෙන් හෝ එහෙම නැත්නම් ඊශ්වර නිර්මාණ වාදයේ වගේ දෙවියෙක්ගේ බ්‍රහ්මයෙක්ගේ නිර්මාණ හැටියට හෝ ඔය වගේ පැතිවලට ගියොත් දුක අවබෝධ කරගත්තා කියන තැනට පුද්ගලයෙක් එන්නේ නැහැ. ඒ නිසා මේ කාය සම්පස්සජං අසාතං වේදිතං ශරීරය පදනම් කරගෙන පැන නගින්නා වූ දුෂ්කරතා පටිච්ච සමුප්පන්න ධර්මතා හැටියට හේතුඵල ධර්මතා හැටියට ඊට අදාළ හේතුව ඇතිතාක් පවතින. ඊට අදාළ හේතුවෙන් හටගන්න හේතු ඇතිතාක් පවතින. හේතු නැති වුණාම නැතිවන ධර්මතාවක් හැටියට අවබෝධ කරගන්න. ඒකයි. ඉතින් ඔය විදිහට කාය සම්පස්සජං අසාතං වේදිතං කියන කොටස පිගත්තොත් ඔහොමයි. ඉතින් අපිට ඕක අවබෝධ කරගන්න පුළුවන්. අපි හැමෝටම ශරීරයක් තියෙනවා. ඒ ශරීරයේ ඔය කියන ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. ඔයිට අමතරව තවත් අභ්‍යන්තරයෙන්ම මතුවලා එනෝ ලෙඩ රෝග තත්ත්වය යම් යම් කායික අපහසුතා රෝගී තත්ත්වයන් කියලා අපි කියනවා. ඒවත් ශරීරයේ තුලින්ම මතුවලා එනවා. ඒවත් පටිච්ච සමුප්පන්න විදිහට අපි දකින්න. ඊළඟට තවත් ශරීරයේ තුලින්ම ඉස්මතු වෙලා එන දේවල් තමයි අපි කියන ඔය ජරා ධර්මතාවය. ජරා ධර්මතාවයටපත් වුණාම ඔය දුක්ඛ ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ පෙනී තියෙන ඇහැ පෙනීම අඩු වෙන. ඇහි තියෙන කන ඇහිම අඩු වෙනව වෙනස් වෙනවා. යනාදී වශයෙන් හැම ඉන්ද්‍රියකම පංච ඉන්ද්‍රියන් විතරක් නෙවෙයි ඇතුලේ තියෙන ඉන්ද්‍රියන්නුත් අපි කතා කරනෝනේ. අර දේවස්තුව පෙනහල්ල ඔය එක විදිහේ ඉන්ද්‍රියන් ගැන කතා කරනෝනේ. ඒ හැම එකක්ම දි รา පත් වෙනවා. ජරා ධර්මතාවයටපත් වෙනවා. ඉතින් ජරාව ඇති කල්හි දි รา පත් වීම ඇති කල්හි අර දුෂ්කරතාවයේ ඉස්මතු වෙනවා. අපිට මේක අපේ ශරීරය තුළින් අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. මේකට ආයේ වෙනත් ලොකු විග්‍රහයන් අවශ්‍ය නැහැ. දැන් අපි මේ උත්සාහ කරන්නේ ඔන්න ඔය පදනමෙන් මේ අවිද්‍යාව විද්‍යාව දෙක තේරුම් කරගන්න. ඒකයි. දැන් ඔන්න අපිට විද්‍යාව පහළ වෙනවානේ. විද්‍යාව අපි තුලම ඇති වෙනවා. ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. යථා ස්වභාවය අවබෝධ වෙනවා. මේක මේ අභ්‍යන්තරයෙන්ම ඉස්මතු වෙලා එන දෙයක්. ශරීරයක් ඇති කල්ලි ශරීරයක් පවතින කල්ලි ඉස්මතු වෙලා එන දෙයක් හැටියට අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධ වෙනවා. ඔය ටික ඔය අපි කතා කර ඔය ධර්මතාව ටික හොඳට බලන්න. ඕවා සම්පූර්ණ ස්වභාවික දේවල්. සබා දහමට අයිති දේවල්. හේතුඵල වශයෙන් ඇති වෙන දේවල්. කාගේවත් අඩුපාඩුවක්වත් වැරද්දක්වත් දෝෂයක්වත් එහෙම දෙයක් නෙමෙයි. සම්පූර්ණ ස්වභාවික.
ඔයිට අමතරව අපි දැන් ඔන්න ටිකක් පැහැදිලි බහිද්ධාවෙන් ශරීරයට සම්බන්ධ වෙන දේවල් බලමු. චක්කු සම්පස්ස වෙනවා අභ්‍යන්තරේනොත් බහිද්ධා වෙනවා. අපි හිතමු සීතල උෂ්ණය වගේ දේවල් ශරීරයට බලපාන විදිහ බලන්න. සමහර කාලවල කාලගුණ දේශගුණ தත්ත්වය වෙනස් වීම නිසා සීතල උෂ්ණය බලපානවා අපි. බලපාලා මොන ශාරීරික தත්ත්වය වෙනස් වෙනවා. යම් කිසි කටුක தත්ත්වයක් වෙන සමහරට ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් දරා ගන්න අපහසු ලෙඩ රෝග වශයෙන් වැළඳෙන්නේ නැහැ. නමුත් දරා ගන්න අපහසු වෙනවා. දැඩි සීතල, දැඩි රස්නය වගේ දේවල් ඉස්මතු වෙනවා. එතකොට අපිට යම්කිසි දුෂ්කරතාවයක් ඒ තුල දැක ගන්න පුළුවන්කම තියෙනවා. ওই විදිහට. ඒවත් ඉතින් කාය සම්පස්ස ජං අසාතං වේදිත. මේ ශරීරය හැපෙනවා, ශරීරයට දැනෙනවා. ඒකයි ස්වභාවය. ඊළඟට තවත් දේවල් මැසි මදුරු, ඕදුරු වගේ දේවල්. ස්වභාවික දේවල් නෙනේ. මැස්සු මදුරුව මේ ශරීරයේ හපා ගන්න එක, ශරීරයේ තියෙන ලේබොන එක ස්වභාවික සංසිද්ධිය. ඒකේ සතුන්ගේ දෝෂයක්වත් වැරද්දක්වත් එහෙම එකක් නැහැ. දංශ මකස වාත ආතප සිරින්සප සම්පස්සාන මේව බුදුරජාන් වහන්සේ දක්වලා තියෙන්නේ ස්වභාවික සංසිද්ධි හැටියට. ස්වභාවික සිද්ධි හැටියට. එහෙම. ඉතින් ඒවත් අපේ ශරීරයේ තුලින්ම අපිට දකින්න පුළුවන්. මේ මැස්සෝ මදුරුවෝ විදිනවා. සීතල උෂ්ණය දැනෙන අපහසුතා මේ වගේ දේවල්. ඉතින් අපිට ওই ටික කාය සම්පස්සජං අසාතං වේදිතං හැටියට ශරීරය තුලින්ම අපිට දැක ගන්න පුළුවන්. දැක ගන්න කියන්නේ අත්දකින්න පුළුවන්. දුක්ඛං කාය සම්පස්සජං අසාතං වේදිත. එතකොට ඕකේ හැටි ඔහොමයි. ඒකේ ස්වභාවය ඔහොමයි. ඕක ධර්මතාවයක් හැටියට දකින්න. ධර්මතාවයක් කිව්වම හේතුඵල ධර්මතාවයක්. ඉතින් ඕකට නොඑක් හේතු අපිට කියන්න පුළුවන්. ඒ හේතු විග්‍රහ කරන්න පුළුවන්. පොදුවේ කියන්න පුළුවන් ශරීරයක් තියෙන නිසා තමයි ඔය ඔක්කොම වෙන්නේ කියලා. ශරීරයක් නැත්තම් මුකුත් වෙන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ නිකන් කොට උත්තරයක් දෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ කොට උත්තරේ ඒ තරම් නිකන් බුද්ධි ගෝචර නැහැ. ඔය කොට උත්තරේ සමහර බණවල අපිට ඇහිලා තියෙනවා. ඔය ප්‍රශ්නේ ඔක්කොම තියෙන ශරීරයක් තියෙන නිසානේ ශරීරේ නැත්තම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ කියලා. බලපුවාම ඉතින් හරි ආකර්ෂණීය උත්තරයක් නේ. බැලුමට හරි නිකන් ආකර්ෂණීය තර්කානුකූල උත්තරයක්. ඔය කියන බඩගින්න දාපිපාසයේ ඇති වෙන්නේ ඊළඟට ජරාවටපත් වෙන්නේ ලෙඩ වෙන්නේ මැසි මදුරු වලට ගොදුරු වෙන්නේ සීතල උෂ්ණයට ලක් වෙන්නේ ඔක්කොම ශරීරයක් තියෙන නිසානේ ශරීරේ නැත්තම් මොකුත් නැහැ කියලා. දැන් මේ දුක කියන එක කතා කරන්නේ ශරීරයක් නැති තැනක නෙමෙයි. තියෙන ශරීරයක් තියෙන තැනක මේක කතා කරන්නේ. ශරීරයක් නැති තැනක අපිට දුකක් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම එකක් නැති තැනක මෙහිම සාකච්ඡාවක් අදාළ වෙන්නේ නැහැ. මේ තියෙන ශරීරයක් තියෙද්දි මේක පවතිද්දි මේක පවත්වාගෙන යමින් එන්නේ ඒක ඇතුලේ තමයි මේ සාකච්ඡාව යන්නේ. ඒකයි. එහෙනම් අර උත්තරේ නිකන් ආකර්ෂණීය වුණාට තර්කානුකූල වුණාට ඒකට අපිට කියන්න වෙන්නේ ටිකක් මෝඩ උත්තරයක් කියලා. ශරීරයක් තිබ්බේ නැත්තම් ඔය මොකුත් නැහනේ ශරීරයේ තියෙන නිසානේ ඔය ඔක්කොම දුක්ඛ දෝමනස්ස කියලා. ඒක දහමේ උත්තරයක් නෙමෙයි ඒක. ඒක නිකන් තර්කානුකූල ආකර්ෂණීය මෝඩ උත්තරයක්. ශරීරයේ තියෙන නිසානේ ඔය ඔක්කොම කාය සම්පස්සජං අසාතං වේදිතං ඔක්කොම වෙන්නේ ශරීරේ නැත්තම් නෑනේ. ඒ තියෙන ශරීරයක් සම්බන්ධ කරගෙන මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරා. තියෙන ශරීරයක් සම්බන්ධ කරගෙන. එහෙම. ඉතින් ඔන්න ඔය විදිහට දුක්ඛ සත්‍ය අපිට ඔය ආකාරයට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා.
කාය සම්පස්සජං කියන පෙර. ඊළඟට තියෙනවා මනෝ සම්පස්සජං අසාතං වේදිතං. මනෝ අපිට හිතකුත් තියෙනවා. කාය විතරක් නෙවෙයි. එතකොට හිතට දැනෙන අපහසුතා, දුෂ්කරතා මනෝ සම්පස්සජං අසාතං වේදිතං. අනේ පැත්ත. එතනින් අදහස් කරන්නේ. මනෝ සම්පස්සජං අසාතං වේදිතං. එතකොට ඒ පැත්ත අර කායික පැත්තට වඩා සංකීර්ණයි. හැබැයි අපි අප තුලින් ඕක දකින්න ඕන. මනසට දැනෙන අපහසුතා ඒක අවබෝධ කරගන්න එක ඊට වැඩි ටිකක් දුෂ්කරයි, අමාරුයි. ඒ කාය සම්පස්සේට වඩා අමාරුයි, දුෂ්කරයි. නමුත් ඒකත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපේ හිතට දැනෙන යමක් දැක්කම හිතට දැනෙන සමහර වෙලාවට අපහසුතාව, ඒ වගේම යමක් ඇහුනම සමහර වෙලාවට යමක් ගඳ රස පහස වශයෙන් දැනුණා, ඒ වගේම මනසට යමක් වැටහුණා. ඔය සයාකාරයෙන්ම මනස පෙළෙන අවස්ථා තියෙනවා. මනෝ සම්පස්සජං අසාතං වේදිත. මනසට ස්පර්ශ වීම නිසා, මනසට මේක ඇතුල් වීම නිසා, මනසින් තේරුම් ගැනීම නිසා අසාතං වේදිත. යම් කිසි අපහසුතාවයක් මනසින් විඳින අවස්ථා තියෙනවා. අපි කලින් කතා කරේ කාය සම්පස්සජං අසාතං වේදිත. මේක ශරීරයේ විසින් නැත්නම් ශරීරයට දැනෙන යම් කිසි අපහසුතාවයක්. දැන් මේ කතා කරන්නේ මනෝ සම්පස්සජං අසාතං වේදිත. ඕක අපි මනස ඉතින් මනසට අවදි වෙන්න ඕන. දැන් උතෙන්දි තමයි අර සතිපට්ඨානේ සිහිනුවන පැවැත්වීම කියන කාරණේ. ඔන්න උතෙන්දි තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. අපි කයට සිහිනුවන ඉපැද්දුවොත් තමයි කාය සම්පස්සජං අසාතං වේදිතං. ශරීරය පදනම් කරගත්තා වූ මේ දුෂ්කරතා ටික ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ ඒ සිහිනුවන උපැද්දුවොත් විතරයි. එහෙම නැත්තම් නෑ. එහෙම නැත්තම් නිකන් ওই විස්තරයක් දැනගත්තා වගේ දෙයක් විතරයි වෙන්නේ. එහෙම දෙයක්. නමුත් මෙතන වෙන්නේ, මෙතන අදහස් කරන්නේ අන්න අර සිහිනුවන යොදලා ඔන්න කායානුපස්සනාව ඔන්න ඔතෙන්ට සම්බන්ධ වෙනවා. ශරීරය පිළිබඳ සිහිනුවන පවත්ව ගන්න. සිහිනුවන පැවැත්වුවම තමයි අපිට තේරෙන්නේ ශරීරය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා. අනිත් පැත්තෙන් ඔය චිත්තානුපස්සන, වේදනානුපස්සන, මානසික තත්වයේ පිළිබඳ යම්කිසි සිහිනුවන යම්කිසි ආකාරයකට සිහිනුවන පැවැත්වුවොත් එතෙන්දිත් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා, අවබෝධ වෙනවා. මනසටත් යම් යම් පීඩාකාරී තත්වයන් නැති වෙනවා කියලා. වෙහෙසකර තත්වයන්, පෙළෙන තත්වයන් නැති වෙනවා කියලා. මනෝ සම්පස්සජං අසාතං වේදිත. එතකොට ඔය කය මනස දෙකට සිහිය ඉපැද්දුවොත්, සතිමා සම්පජානකාරී වුණොත්, සෝදිසිමත් භාවයේ තියාගත්තොත් විතරයි කෙනෙකුට මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙම නැතුව දුක්ඛ සත්‍ය පිළිබඳ අපි මේ කියවන කියවෙලි, ලියන ලියවිලි, ඉදිරිපත් කරන තීසිස් වලින් දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒවා දුක්ඛ සත්‍ය පිළිබඳ වාර්තා. එහෙම වාර්තා තියෙන්න පුළුවන්. මෙතන කතා කරන්නේ පුද්ගලික විද්‍යාවටපත් වීම කියලා කියන්නේ, අවබෝධයටපත් වීම කියලා කියන්නේ තමාගේම කය සහ මනස තුලින් ඒට සිහිනුවන උපද්දලා සතිපට්ඨාන කරගෙන තමන්ගේ කය සහ මනසට සිහිනුවන පැවැත්වීමෙන් පුළුවන්කම එනවා, පුළුවන්කම ඇති වෙනවා තමන්ට මේ දුක්ඛ ස්වභාවය, දුෂ්කරතාවය දැක ගන්න. ඉතින් මනසේ ගත්තොත් අර දැන් අපි කය ගැන කතා කරද්දී කිව්වනේ බාහිර සම්බන්ධතාවයක් නැතුව මනස තුලින්, මේ කය තුලින්ම යම් යම් දුෂ්කරතා පැන නගිනවා කියලා.
අර අපි සරලව කතා කරේ බඩගින්න සාපිපාසා වගේ දේවල්, ඔය වගේ නිදිමත, වෙහෙස, ඔය වගේ දේවල්. ඒතර මනසෙන්ම ඇති වෙනවද එහෙම තත්ත්වයක්? බාහිර දෙයක් නැතුව මනසෙන්ම හට ගන්න දේවල් තියෙනවද? අපි මනසට බලපාන බාහිර දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා මනස තුලින්ම ඉස්මතු වෙලා එන දේවල් තියෙනවද? තියෙනවා. දැන් අර මම කයට කියපු කාරණා හොඳට බලන්න. කයට අදාළ ආහාරවල යම්කිසි අඩුපාඩුවක් වීමෙන් ඇති වෙන දේවල්. එක පැත්තකින් ඒවා. ඊළඟට ආහාර වශයෙන් ගත්ත දේ ඒකේ රොඩ්ඩ පිට කරලා දාන්න අවශ්‍යතාවය, ඔය මල මුත්‍රා පහ කිරීම වගේ දේවල් නැති වෙයි. ඔය ස්වභාවික සංසිද්ධියට අදාළ දුෂ්කරතා පැන නගිනවනේ. මානසෙත් ওই විදිහටම තියෙනවා. මානසයට අවශ්‍ය ආහාර ටික නොලැබුණොත් ඔය මනෝ සම්පස්සජං අසහතං වේදිතං ඇති වෙයි. ඒක ඇති වෙයි. ඊළඟට මනසට අර වගේම දැන් අර ශරීරයට ගන්න දේ පිට කරන්නේ නැතුව හිටියොත් අපි වතුර බොනවා මුත්‍රා කරන්නේ. කෑම කනවා මල පහ කරන්නේ නැහැ කියලා. ඔහොම හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? එතන ඒ ස්වභාවයේ මනසෙත් සිද්ධ වෙනවා. මනසට අරමුණු ගන්නකොට මනසට අරමුණු ගන්න ඕන නැත්තම් මනසට අවශ්‍ය ආහාර සම්පාදනය වෙන්නේ නැත්තම් මනස වෙහෙසටපත් වෙනවා. රෝගී වෙනවා. අවශ්‍ය අරමුණු ගන්න ඕන. ගන්නකොට මනසේ අර වගේ රොඩු ටිකක් ඉතුරු වෙනවා. ඒ ටිකත් බැහැර කරන්න ඕන මනසෙන්. ඒකයි තියෙන්නේ. එතකොට මනස නිතරම අර අභ්‍යන්තරයක පීඩාවට ලක් වෙන ගතියක් නැහැ. ඒ කියන්නේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉන්ද්‍රිය අරමුණු පහ තමයි අපි ගන්න. මනසින් ගන්න. මේ පහ ගන්න වෙනවා. ගන්න ඕන. නොගෙන ওই පහ වහලා තියලා බලන්න පුළුවන් නම් වහලා තිය. මොකද මනසට වෙන්නේ කියලා. රූප බලන්නේ නැතුව ඇස් දෙක සම්පූර්ණ වහලා තිබ්බොත් මොනවා වෙයිද? කරලා බලන්න ඕනේ. ඒක තමයි මේ භාවනාමය ඥානය කියලා කියන්නේ. ඇස් දෙක වහලා තියන්න. මොකොත් බලන්නේ නැතුව. දවසක් විතර වහලා තිබ්බොත් ප්ලාස්ටර් එකක් ගාලා ඇස් දෙක මොකක් වෙයිද? අන්නර මනෝ සම්පස්සජං අසාතං වේදිතං එන. කන් දෙකේ ඇබ දෙකක් ගහලා තියෙනවා කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති විදිහට දවසක් විතර. ගාලා තියලා බලන්න. මොකද වෙන්නේ කියලා. නාසය නම් එහෙම වහලා තියන්නම බෑ. දිව, කය. මේවට අදාළ අරමුණු ආවරණය කරලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලන්න මනසට. අර ගැටලුව ඇති වෙනවා. ඒකයි. ඊළඟට අනිත් පැත්තෙන් ඔය ආහාර ගන්න මනසේ ඇතම් දේවල් අර රොඩු ඉතුරු වෙන්න වගේ ඉතුරු වෙනවා. ඒවත් අපි සෝදා හරිනවා. ඒව සෝදා හැරලා මනස පිරිසිදු කරගන්නවා. දැන් අය ශරීරයට ගත්ත ආහාර පානවල රොඩ්ඩ මල මුත්‍රා වශයෙන් පහ කරායින් පස්සේ ශරීරයේ එක්තරා පරිශෝධනය වීමක් වෙනවා වගේ. මනසත් එක්තරා විදිහක පරිශෝධනය වෙනවා. එහෙම නැත්තම් මනසේ අර රොඩු ඉතුරු වෙලා මනස රෝගී වෙනවා. ওই විදිහට. ඔය අභ්‍යන්තරිකම ක්‍රියාදාමයේ මනසේ. ඒකයි මනසට ආහාර දක්වලා තියෙන්නේ. පස්ස, මනෝ සංචේතන, විඥාන කියලා ආහාර තුනක් දක්වලා තියෙනවා. ශරීරයට කබලීකාර ආහාර කියලා දක්වලා තියෙනවා. ওই විදිහට. ඉතින් අපිට ඔය කය මනස දෙකේ ස්වභාවය අපිට තේරුම් කරගන්න පුළුවන්. ස්වභාවය සිහි නුවණ ඉපැද්දුවොත් කයට මනසට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ප්‍රධාන වශයෙන් කරන්නේ ওই කාර්යය. ඒකයි. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන අනුපස්සනාවලදී කෙරෙන්නේ මූලික වශයෙන් ওই ටික. අපිටත් සිහි නුවණ උපැද්දුවොත් අපේ කය මනස දෙක තුල ඉස්මතු වෙන ඔය කාය සම්පස්ස ජං අසතං වේදිතං, මනෝ සම්පස්ස ජං අසතං වේදිතං අපිට හඳුනා ගන්න පුළුවන්. ඕක අවබෝධ කරගන්න කියන එක තමයි මෙතෙන්දී ඉදං දුක්ඛං ති යෝගෝ කරණීයෝ කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඉතින් ඔය අභ්‍යන්තරයට අමතරව මනසට බාහිරේනොත් යම් දේවල් ඇති වෙනවා. අනිත් අය කරන කියන දේවල්. අනිත් අයගේ යම් ප්‍රකාශන හරහා අපේ මනස පීඩාවටපත් වෙන අවස්ථා තියෙනවා.
ඒකත් අපි සිහිනවන උපද්දගෙන හිටියොත් ඒකත් අපිට දැක ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ඒ විදිහට. ඉතින් අපි අදට උතනින් මේ සාකච්ඡාව පොඩ්ඩක් විරාම කරනවා. ඉතිරි කාලය අපි සාමාන්‍යයෙන් මේ සාකච්ඡාවට හෝරා 2ක් විතර ගත කරනවා. ඉතිරි කාලය අපි සාකච්ඡාවට අපේ මේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මීට අදාළ ප්‍රශ්න ගැටලු හෝ නැත්නම් මේ සාකච්ඡාවට තව යමක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව උදා කර ගන්නවා. ඉතින් ඔය දුක්ඛ සත්‍ය භාවනාව තුලින් ගිහිල්ලා දැක ගැනීම මේ අපි කතා කරන්නේ. ඉතින් අපි උත්සාහ කරමු දැන් චතුසත්‍ය පිළිබඳ දැනුමක් තියෙනවා. ඉතින් දැක ගැනීමකට යෑමක් මෙතන අදහස් කරන්නේ. ශරීරය මනස දෙකට අපේ ශරීරයේ මනස දෙකේ ස්වයං සිද්ධ දුෂ්කරතා තියෙනවා. ඒ වගේම මේ දෙකට බාහිරින් කරන බලපෑම් ඇති වෙන බලපෑම් තුලින් මේ දෙකේ දුෂ්කරතා පැන නගිනවා. ඉතින් ඕක දුක්ඛය කියන එක ඇත්තටම ධර්මතාවයක්. දුක්ඛය කියන එකට අපි මූණ අකුල ගත්තට අකමැති වුණාට ඕක ආවම ඇඬුවට වැළපුණාට අඬු කරගත්තට නේ ගහමරා ගත්තට යුද්ධයට ඒව ඔක්කොම අපි අර දුක්ඛ කියන ධර්මතාවයක් හැටියට අවබෝධ නොවීම නිසා අපි අතිරේක වශයෙන් එකතු කරගන්න තව දුක්ඛන්දක් තමයි ඒවා. තුවන් මුසාපේ ශුඤ්ඤ පරුසා දණ්ඩා දාන සත්තා දාන කලහ විග්ඝහ විවාද ඔය ආදී වශයෙන් මේ දුෂ්කරතාවයේ කායික හෝ මානසික දුෂ්කරතාවයේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හේතුඵල ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්න පුළුවන් වුණා. කෙනෙකුට අර අතිරේක දුක්ඛන්ද ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කිව්වේ. ඒ දුක්ඛන්ද අපිට ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ස්වභාවික දුෂ්කරතාවක් හැටියට අවබෝධ කරගන්න. ඉතින් ඕක තමයි මෙතන යෝගෝ කරණීයෝ බුදුරජාණන් වහන්සේ අවවාදේ. හොඳයි අපි ඉතිරි ඒවටත් ඊළඟ සාකච්ඡාවලදී යන්න බලමු මේ අවිජ්ජා සූත්‍රය පදනම් කරගෙන. මෙතෙන් සිට අපි ආරාධනා කරනවා ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට පුළුවන්කම තියෙනවා සාකච්ඡාවට එකතු වෙන්න. ස්වාමීන් වහන්සේ අවසරයි මේ අතන අර මේ දැන් කය පිරිසිදු කරනවා වගේම මනස පිරිසිදු කරගන්න අර අපද්‍රව්‍ය එතනදී පිරිසිදු කරගන්න ආකාරය තව චුට්ටක් විස්තර කරලා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම මම ඒක පැහැදිලි කරේ නැහැ. ඔව් ස්වාමීන්. ඔව් ඒ කොටස මේ අපි මෙතෙන්දී වැදගත් වෙන කොටස. එතකොට අපි කොහොමද දැන් මනසට ආහාර සැපයීම කරන්න වෙනවා අපිට නේ. දැන් ඊතර අපිට පැහැදිලිනේ. ඒ ආහාර සැපයීම කරන්න වෙනවා. ආහාර සැපයීම කියලා කියන්නේ ඔය පස්ස මනෝ සංචේතන විඥාන වශයෙන් දක්වලා තියෙන සරලව කිව්වොත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ ටික මනසට සපයන්න වෙනවා. එතකොට ඒ ටික සපයනවා විතරක් නෙමෙයි සමහරට අපේ කැමැත්ත ඇතත් නැතත් සමහර දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. එතකොට ඒකෙන් අර මනසේ රොඩක් ඉතුරු වෙනවා. අර ශරීරයට ගත්ත ආහාරයේ මල මුත්‍රා ටිකක් වගේ මනසෙත් ඒකේ රොඩ ඉතුරු වෙනවා. ඒ රොඩට අපි කියන්නේ සංඥා ස්කන්ධය කියලා. ඔය සංඥා ස්කන්ධයේ තියෙනවා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ රූප සංඥා කිව්වේ දැකපුවා පිළිබඳ සටහන් නේ. අර නිකන් රොඩ ඉතුරුනා වගේ. ඊට පස්සේ අහපුවා ගැන සටහන් තියෙනවා. ශබ්ද සංඥා. ඊට පස්සේ ගඳ සුවඳ විඳපුවා, රස විඳපුවා, ස්පර්ශ විඳපුවා, මානසින් තේරුම් ගත්ත දේවල් පිළිබඳ සටහන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. සංඥා ස්කන්ධයක් පනවන්නේ ඔන්න ඔය කාරණේ පදනම් කරගෙන. සංඥා ස්කන්ධයක් පැනවෙන්නේ.
එහෙමයි. එතකොට දැන් ඔය සංඥා ටික අපිට තේරෙනවා අර ආහාර පාන ගත්තම ටික වෙලාවක් යනකොට මල මුත්‍රා වේගයක් එනවා, මෙතන බරක් තියෙනවා, අයින් කරන්න දෙයක් මේකේ තියෙනවා වගේ අපිටත් ඔය සංඥා ස්කන්ධයේ තියෙන සංඥා ටික දැනෙනවා. හැබැයි දැනෙන්නේ කොහොමද? දැනෙන්නේ මානසිකාර වීමෙන්. ඔව්. නේ මානසිකාර වීමෙන් තමයි අපිට මතක් වෙන්නේ. දැන් අර මල මුත්‍රා පහ කරන්න ඕනෑ කියන එක දැනෙන විදිහක් තියෙනවා අපිට. ඔව්. ඒ වගේ මේ සංඥා, මේ බලපු රූප, අහපු ශබ්ද, විඳපු ගන්ධ රස පහස පිළිබඳව සංඥා ටිකක් ඇතුලේ තියෙනවා, රොඩක් තියෙනවා කියන එක අපිට දැනෙන්නේ මානසිකාරේ. මොකද මානසිකාරයේ මේ රොඩු සමහර වෙලාවට ඉස්මතු කරනවා. අර සංඥා ඉස්මතු කරනවානේ. එහෙමයි. අන්න එතකොට ඔය ගැන පළමු පියවර තමයි දැන් ඔබතුමිය අහන ප්‍රශ්නෙට මම මේ හිමීට එන්නේ. පළවෙනි පියවර තමයි ඔය ධර්මතාවක් හැටියට ඕක තේරුම් ගන්න ඕන. මේ රොඩක් ඉතුරු වෙන එක සංඥා ස්කන්ධයක් තියෙන එක ධර්මතාවයක් හැටියට. තේරුම් අරගෙන ඊළඟට මේකේ තියෙන ධර්මතා මේකේ තියෙන සංඥා පිළිබඳ අපි පුරුදු වෙන්න ඕන උපේක්ෂාවෙන්. මේකේ තියෙනවා අපි දැකලා තියෙනවා ඔය ලෝක සම්මත වශයෙන් හොඳයි කියන ඒවාත් දැකලා තියෙනවා. නරකයි කියන ඒවාත් දැකලා තියෙනවා. හොඳයි කියන ඒවාත් අහලා තියෙනවා. නරකයි කියන ඒවාත් අහලා තියෙනවා. නේ? එතකොට ඔය ඔක්කොගෙම රොඩු ටික ඔතන තියෙනවා. සංඥා ස්කන්ධේ. එතකොට අපි මේ සංඥා ඇතිවීම ස්වභාවය කියලා ඒකට උපේක්ෂා වෙන්න ඕන. ඊළඟට දැන් මේ මානසිකාර්යයේ පුරුද්දක් තියෙනෝනේ මේකේ තෝරා බේරා ගැනීමක් නැතුව මේක ඇදලා දෙන්න. මතක් කරනවානේ අපිට. එතෙන්දී අපි පුරුදු කරගන්නවා මානසිකාර්ය යෝනිසෝ. ඒ කියන්නේ මතක් වුණාම ඒ මතක් වෙන දේ ඉස්මතු වෙන දේ පිළිබඳව දහමට අනුව හිතන්න පුරුදු කරගන්න. දැන් මේක අර ආහාර පාන අරගෙන මල මුත්‍රා වශයෙන් රොඩු ටික අයින් කරනවා වගේ වැඩ පිළිවෙලක් නෙවෙයි. ඊට වැඩිය ටිකක් සංකීර්ණ වැඩ පිළිවෙලක්. ඒකෙදි ප්‍රධාන කාර්යය වෙන්නේ අර මේ මානසිකාරයේ යෝනිසෝ පැත්තේ තියාගන්න. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔන්න කවුරු හරි කියපු නරක වචනයක් නැත්නම් අසභ්‍ය දෙයක් ප්‍රකාශනයක් හිත පීඩාවට ලක් වෙන දෙයක් ඕහොම තිබිලා ඔන්න අපිට මතක් වුණා කියලා හිතන්නකෝ. එහෙමයි. එතකොට ඒක සංඥා ස්කන්ධයේ තිබිලා සංඥාවක් හැටියට නේ ඉස්මතු වෙන්නේ. දැන් මේ මිනිස්සයා බනින්නෙත් නෑ, මේ මිනිස්සයා ඇත්තෙත් නෑ සමහර වෙලාවට. නමුත් අපිට මේක මතුවෙනවා. මතුවෙන්නේ කොහෙද? අපේ සංඥා ස්කන්ධය අර රෝඩ්ඩ තිබුණා. ඔව්. එහෙමයි. අන්න ඒක ඉස්මතු වුණාම ඔන්නොතින්දී ඔය සිහිනුවන වීර්ය. අපහුව අපි සතිපට්ඨානයේ වැදගත්කම ඔන්න ඔය වගේ තැන්වලදී හුඟක් තියෙනවා. අපි එතෙන්දී මේක ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන අර ඉස්මතු කරලා දුන්න දේ අපේම මානසිකාරයේ විසින් අපිට ඉස්මතු කරලා දුන්න දේ පිළිබඳව අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාර කියලා. මනසිකාරය. ඔව්. මේක මෙහිමයි, මේකයි ස්වභාවය. ඉතින් මෙහෙම මිනිස්සු මෙහෙම කේන්ති ගියාපුවාම හරි නොදැනුවත්කම නිසා හරි බනින්නත් පුළුවන්, දොස් කියන්නත් පුළුවන්. වැරදි අවබෝධය නිසා. ඉතින් මේ වගේ දේවල් අපේ කනට ඇහුනම ඕ අපේ හිතවල සටහනක් වැටෙනවා. ඒක සංඥා ස්කන්ධේ සංඥා මාත්‍රය එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි ඔය තියෙන්නේ. ඕක ස්වභාවය කියලා මේ දේ පිළිබඳ හිතන විදිහ සම්පූර්ණ අපි වෙනස් කරගන්න. එහෙම නැතුව මේක අර දැන් අපි මල මුත්‍රා පහ කරන්න ඕන වුණොත් අපිට පුළුවන් ඒක වැසිකිළියට ගිහිල්ලා ඒක නිසි විදියට ඒක බැහැර කරන්න නේ. එහෙමයි. නැතුව හිර වෙලා තියෙනවා නම් දොස්තර මාත්‍යට ගිහලා වස්තියක් කරලා හරි මේක එළියට ඇදලා දාන්න පුළුවන්. එහෙමයි. දැන් මේ මනසේ රොඩු එහෙම ලේසියෙන් එහෙම ඇදලා දාන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒක සම්පූර්ණ වෙනස් එකක්. ඒතර අපි දැනගන්න ඕන ඒ රොඩු එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒවා තියෙනවා. ඒවා අපේ මනසේ සංඥා ස්කන්ධේ තියෙනවා. අපි ඉතින්
මානසිකාරයේ නිතරම යෝනිසෝ පැත්තේ තියා ගන්නවා. ඒවෙම තමයි. එහෙම දේවල් වෙන්න පුළුවන්. අපිට මතක් වුණාම සමහර විට දුකයි. මතක් වුණාම අපිට ඒක නිකන් අප්‍රසන්න සිද්ධියක්. මතක් වුණාම දැනටත් නිකන් අප්‍රසන්න ගතියක් දැනෙනවා සමහර වෙලාවට. නේ? එහෙමයි සයින. එතකොට අපි නිතරම අර සිහිනුවන තියාගෙන මානසිකාරයේ යෝනිසෝ පැත්තට හරව ගන්නවා. හරව ගත්තම අර රොඩ්ඩ ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් ඒකේ ගැටේ. ඕක තමයි ක්‍රමවේදය. ඕක තමයි ඕකෙන් අනවශ්‍ය ගැටලුවක් හදාගන්න නැතුව කටයුතු කරන ක්‍රමය. එහෙමයි සාහිනාත්. එහෙමයි වැටුණා. ඔබ වහන්සේට තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒක නිරෝගී වේවා. හොඳයි එහෙනම් අදට අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි අද මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගත්තේ අවිජ්ජා සූත්‍රය. එතකොට එහි බුදුරජාණන් වහන්සේ බොහොම සංක්ෂිප්තව කරන දේශනාවක් ඇත්තටම තියෙන්නේ. අකුලවල කරන දේශනා ඔය සංයුත්ත නිකායේ දේශනාවල හැටි එහෙමයි. බොහොම අකුලවල තියෙන්නේ. ඉතින් අපිට දේශනා දිගහැර ගන්න ඕනේ. දිගහැරගෙන ඒක භාවිතයට ගන්නත් ඕන. ඒක තමයි අපි මේ ධර්ම සාකච්ඡාවකින් උත්සාහ කරන්නේ. ඉතින් එතන අවිජ්ජා කියන්නේ මේ චතුසත්‍ය පිළිබඳ අවබෝධයේ යම්කිසි අඩුපාඩුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එතකොට අපි උත්සාහ කරන්නේත් ඔය චතුසත්‍ය අවබෝධ කරගන්නටයි. ඉතින් අද අපි අවධානය යොමු කළේ මේ දුක්ඛ සත්‍ය. එතෙන්දී ඔය අන්තිමට ඉස්මතු කළ ප්‍රශ්නය හුඟක්ම වැදගත් වෙනවා. අපිට මේ කය සහ මනස තුල ඉස්මතු වෙලා එන යම් දුෂ්කරතා ඒවට තමයි අපි දුක්ඛ කියන්නේ. කාය සම්පස්සජං අසාතං වේදිතං සහ මනෝ සම්පස්සජං අසාතං වේදිතං. ඔය දුක්ඛ කියන ස්වභාවය ධර්මතාවයක් වුණාට අපි ওই දුක්ඛ කියන ස්වභාවය ඉස්මතු වුණාම අපි තව කෙලෙස් හදාගන්න. කෙලෙස් හදාගෙන දුක් චක්‍රයක් හදාගන්නවා අපි. ඒ දුෂ්කරතාවයේ හැටියට අවබෝධ කරගන්නවා වෙනුවට ඒකට අර උපේක්ෂා වෙලා ඒකට අදාළ ක්‍රියාමාර්ගයට එළඹෙනව වෙනුවට අර අචේල කස්සපගේ සාකච්ඡාවේ වැදගත්කම ඒකයි අපි ඕක එක්කෝ මේ මමත්ව මේකත් දානවා අපි ඕකට. එහෙම නැත්නම් පරත්වය දානවා. කියන්නේ මේකට මම වග කියන්න ඕන, මම මේකට හේතුකාරකයා, මං වැරදිකාරයා ආදී වශයෙන් කියලා චෝදනා පත්‍රයේ Tamanට හදනවා. එහෙම නැත්නම් පරත්වාරෝපණය කරනවා. ඒ කියන්නේ පරංකතන් දුක්ඛං කියලා අනිත් එක්කෙනාට චෝදනා පත්‍රය දාලා යත් එක්ක රණ්ඩුව පටන් ගන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට සෝබාදහමේ රිද්මේ රටාව තේරුම් නොගෙන සෝබාදහම විනාශ කරන්න මේ පැත්තට එනවා. සමහර දැන් නූතන මානවයාගේ ලක්ෂණයක් තියෙනවා ඒ පැත්ත. ඒගොල්ලෝ මේකට වැරදි සංකල්පයකුත් හදාගෙන තියෙන මේ සෝබාදහම ජය ගන්නවා කියලා එකක්. ඒක මහා මෝඩ සංකල්පයක්. ඒ කියන්නේ අර සෝබාදහම විසින් ඇති කරන යම් දුෂ්කරතා සෝබාදහම වෙනස් කිරීමෙන් ඒක කරන්න පුළුවන් කියලා. හිතන තැනට ඇවිල්ලා තියෙන. ඒ තරම් අවිද්‍යාවක් තියෙන නූතන මානවය. එතකොට ඒව හරහා ආයිමත් කරගන්නේ ආයි මේ දුක් චක්‍රය හදාගන්න එක. ඔය ගැටලුව වළක්ව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට අත් වශයෙන්ම මේ අර්බුදේ හොඳට පෙන්නලා දෙන්නේ මෙතන මේ ඇති වෙන ගැටලුව මේකයි කියලා. ඉතින් අපි ඔන්න ඔය ගැටලුව තමයි අවබෝධ කරගන්න ඕන. මේ අචේල කස්සප සමග කරන සාකච්ඡාවත් අපිට උඟාක්ම වැදගත් වෙනවා මේ දුක්ඛ සත්‍යය. නැත්නම් මේ චතුසත්‍ය අවබෝධ කර ගැනීමලා විශේෂයෙන් දුක්ඛ සත්‍යය. ඉතින් ඔය කාරණා ටික තමයි අද අපි ධර්ම සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ කතා බහ කරන්න. ඉතින් හොඳයි අපි එහෙමනම් අදට ධර්ම සාකච්ඡාව නිමා කරනවා. එතකොට අපි උත්සාහ කරන්න ඕන මෙතෙන්දී ඇත්තටම මේ
මේක අපි තුලින් දකින්න. දැකලා ඊළඟට අපි දුක්ඛ කියන ධර්මතාවයට මුහුණ දීමේදී අපි අතිරේක වශයෙන් ඉස්මතු කරගන්න අතිරේක වශයෙන් ඇති කරගන්නා වූ ගැටලු ටික. අන්න ඒක අපි ඒකට සංඛාර දුක්ඛ කියලා කියන්නේ. ඔය ස්වභාවික දේ අද අපි කතා කර ස්වභාවික දේ දුක්ඛ හැටියට විපරිණාම දුක්ඛ හැටියට ගන්නේ. මේ දුක්ඛ විපරිණාම දුක්ඛ ස්වභාවයේ තේරුම් අරගෙන අර සංඛාර දුක්ඛයට නොයා ඉන්න. මොකද මේ සංඛාර දුක්ඛයට යෑමත් එක්ක කර්ම චක්‍රයක් පටලැවෙනවා. කර්ම ඵල සිද්ධාන්තයට නැත්තම් කර්මඵල කියන ධර්මතාවයට කම්ම නියාමයටත් අපි වැටෙනවා. ඊට පස්සේ කර්මඵල විඳින්න පටන් ගන්නවා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කර නොගැනීම නිසා යම්කිසි දුෂ්කරතාවයක් ආවම ඒකත් එක්ක අපි කර්මඵල චක්‍රයට ඇතුල් වෙනවා. අපි අනවබෝධය නිසා කර්ම කරන්න පටන්ගෙන ඒකට වැටිලා අලුතෙන් කර්ම චක්‍රය ඇතුලේ ආපහු දුක් චක්‍රයක් හදාගන්න. අන්න ඒ ගැටලුව නොවෙන්න අපිට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා දුක්ඛ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තොත්. මේක මේ හේතුඵල ධර්මතාවයක්, මේ හේතුව නිසා මේ හේතුව කියලා. එතකොට අර හේතුව එක්කත් අපි පටලැවෙන්නේ නැහැ. දැන් සමහරට හේතුව බාහිර හේතු ගැන කතා කරද්දී තමයි ඔය හුඟක්ම අපි ඒකත් එක්ක පටලැවෙන්නේ. දැන් බාහිර හේතු ඇතුලේ බාහිර හේතු තුල පුද්ගලයෝ ඉන්නවා. සමහරට අපේ බොහොම සමීප ඥාතීන් ළඟම ඉන්න අය සාම පුරුෂයා භාර්යාව දරුවා දුව පුතා බෑනලේලි මුණුපුරාමිනි පිරිය ආදී වශයෙන් ඔය සමීපම ඥාති කණ්ඩායම අපේ දුෂ්කරතාවල බාහිර සාධක හැටියට සමහර වෙලාවට ඉන්නවා කියන්නේ ඒගොල්ලෝගේ දැනුවත්භාවය හෝ නොදැනුවත්භාවය මොනවා හරි හේතු නිසා යම් කායික දුෂ්කරතා සහ මානසික දුෂ්කරතා අපිට විඳින්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒ හේතු කාරකයා සමග පටලැවුනොත් අපි ආපහු කර්ම චක්‍රයක් හදනවා. ආපහු අලුත් දුක් චක්‍රයක් අපි හදන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දි තමයි අපිට හරි අමාරු තැන මේ හේතු කාරකයන් සමග පැටලෙන්නේ නැතුව සිටීම. ඒක හරි දුෂ්කර වැඩක්. නමුත් ඉතින් එහෙම පැටලෙන්න තරම් හේතු යෙදෙනවා. ඔන්න ඔතෙන්දි තමයි අපිට නැවතත් අර සතිපට්ඨානය කියන කාරණේ සිහිනුවන පවත්වා ගන්නවා කියන කාරණේ වැදගත් වෙනවා. ඒක නිසා මම හිතනවා මෙතෙන්දිත් අපිට අපි භාවනාවේදී කරගෙන යන අර සතිපට්ඨානය සිහිනුවන වීර්ය පවත්වා ගැනීම කියන එක අතිශයින් නැවත නැවතත් ඒකේ වටිනාකම ඉස්මතු වෙනවා. ඒ නිසා අපි ස්වභාවිකව නැත්නම් හේතුඵල ධර්මානුකූලව ඉස්මතු වෙලා එන දුෂ්කරතාවය අවබෝධ කරගෙන ඒකට උපේක්ෂා වෙලා ඒක සම්බන්ධයෙන් යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන කටයුතු කරනවා මිසක මේ හේතු කාරණා එක්ක අපි පටලැවෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ ඇලීම, ගැටීම, මුලාව කියන තුන. ඒකට යන්නේ නැතුව හිටියොත් අර අතිරේක ගැටලුව ඇති කරගන්නේ නැතුව ඉන්න තරම් අපි ප්‍රඥාවන්ත වුණොත් ඇත්තටම මේ දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරගත්තා වෙනවා. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕක තමයි අද අපේ සාකච්ඡාවේ විශේෂ අවධාරණේ. මේ අර ස්වභාවික දුෂ්කරතාව ඒ ස්වභාවිකත්වයෙන් පිළි අරගෙන හේතුඵල ධර්මතාවක් හැටියට පිළි අරගෙන කටයුතු කරන්න තරම් අපිට පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් මම අවධාරණය කළ කාරණේ නැවත මතක් කරලා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න. ඒකට අර ස්වභාවික දෙයට තමයි අර දුෂ්කරතාවය කියලා අපි කතා කළේ. ඒක පටිච්ච සමුප්පන්නයක් විදිහට හේතුඵල ධර්මතාවයක් විදිහට අවබෝධ කරගෙන අපිට පුළුවන් අර අලුත් දුක් චක්‍රය ඇති කරගන්න නැතුවයි. ඒක තමයි ඇත්තටම දුක්ඛ නිරෝධ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරා. ඉතින් හොඳයි. එහෙමනම් ඔය කාරණේ අවධාරණයට ගමු, අවබෝධ කරගනිමු. අපි
ස්වභාවික දුෂ්කරතා හමුවේ සිහිනුවන උපද්දගම්. සිහිනුවනින් වීර්යයෙන් යුක්ත වෙමු. ඊළඟට දෙවෙනි දුක් චක්‍රය එහෙම නැත්නම් අපි ඒකට කියන සංඛාර දුක්ඛ කියලා ඒක ඇති කරගන්න නැතුව ඉන්න උත්සාහ කරමු. ඒකට තමයි වායාම විරිය ආතාපි ගුණය අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි. ඒ කාරණේ සීකරමින් අද අපේ දහම් සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ ධම් සභාවට සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිත්‍රයන්ට අපි මේ කරගෙන යන ධර්ම සාකච්ඡාව තුළින් ලබා ගන්නා වූ ධර්මාවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා. එසේම මේ කටයුතු සංවිධානය කරන සහභාගී වන දායකත්වයේ දක්වන සියලුම දෙනාටත් මේන් ජනිත පුණ්‍ය කුසල ශක්තිය අයිති වේවා. ඒ වගේම හැදූ වැඩූ මව්පියෝ මේ ධර්ම මාර්ගයේ අපිට එලිපෙලි කරලා දීපු ශාසනයේ කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට උදව් උපකාර කරන අය ඇතුළු සියලු දෙනාටත් මේ පින් කුසල් අයිති වේවා. හැම දිනාම ධම්මකට යොමුව නිවෙනින් නිවි සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔයාලට දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම සුවපත් වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි.